ඒකම අපි වැඩසටහන පටන් ගමු. එහෙනම් මේ සියලු දෙනාටම අයිබෝන්. අපි මේ වැඩසටහන අපි හැමදාම ඉරිදා 9:00ට 10:00ට හැමදාම මේ වැඩසටහන සංවිධානය කරලා තියෙන. අපි කිව්වේ මේ වැඩසටහන අපි හැමදාම කියනා වගේ වෙද අපි සිංහල වෙදකම, හිල වෙදකම, දේශීය වෙදකම ඒක අවුරුදු 1500 3000කටත් වඩා අපි කාලයක් පැවැත්වගෙන ආපු වෛද්‍ය ක්‍රම ඉතින් භාවිතා කිරීමෙන් තමයි මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඉතින් මම හිතුවේ ඇත්තටම අපි මෙතන දෙන්නේ 3 දෙනෙක් 5 දෙනෙක් 4 දෙනෙක් හිටියත් අපි මේක පුළුවන් තරම් ජනතාව අතර ප්‍රචලිත කළ ඔබතුමාලගේ තියෙන ඒ සම්බන්ධතාව වලින් ඉස්සරහට ගෙනියන එක තමයි අපි කරන්න ඕනේ. ඉතින් එහෙනම් ડોક્ટર කෝසල සෝමනාත් මහත්මයා එනකම් මේ අපි වැඩසටහන කරමු. එතකොට මේ යතර අපිට ප්‍රශ්න දින දෙකක් අහගන්න පුළුවන්. එහෙනම් මේ මම කවුරුන් ආරාධනය කරන අද වැඩසටහන සදා සාකච්ඡා මෙහෙයවනස පාරම්පරික සහ හෝමියෝපති වෛද්‍ය නිරෝෂන් වීරසූරිය වෙද මහත්තයාට එතුමා අත්තරගම දෙපාවල වෙද පරම්පරාව නියෝජනය කරනවා. දැනට මම ලංකාවේ පිලිසුම් වෙද පරම්පරාව පිළිබඳව අපි හැමදාම අදරබතුන් විතර කලින් දන්නේ නැති ඒ වර්තමානයේ මේ පිලිසුම් වෙද පරම්පරාව පිළිබඳ අසල අත්දැකීමක් එතුමාට තියෙනවා. ඉතින් එහෙනම් නිරෝෂන් වීරසූරිය වෙද මහත්තයාට අපි ආරාධනය කරමු මේ වැඩසටහන කරන්න යන්න කියලා. ස්තුතියි. තෙරුවන් සරණයි. ආයුබෝවන් සියලු දෙනාටම. අපි වෙලාවක් ගිහින් තියෙන නිසා අපි ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරමු. අපර හැමදාම කතා කරනවා වගේ අපි අද මෙතනදී අදත් මේ සාකච්ඡාවට බඳුන් කරන්නේ අපේ පාරම්පරික දැනුම් පද්ධතිය නැවත වරක් අපි කොහොමද අපේ ජීවිතයට සමීප කරගන්නේ, අපේ හිඳ වෙදකම ආයම වතාවක් පින් ඇත්තලා තියෙන වෙදකම ආයම වතාවක් මේ අපේ ජීවිතවලට සමාජයට එකතු කරගන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් අර මම හැමදාමත් කියනවා වගේ සඳහන් කරන්න ඕන අපි මෙතනදී සාකච්ඡාවට බඳුන් කරන්නේ ප්‍රාථමික සෞඛ්‍ය කරුණු. ඉතින් ඒ නිසා අපි නිතරම වගේ මේ කරුණු වලින් ඔබට කියපු වැඩි කාරණාවක් වෙනුවෙන් අපේ ළඟම ඉන්න වෙද මහත්තයෙක්ව සම්බන්ධ කර ගැනීම ඉතාමත් සුදුසුයි කියන එක මම නැවත වරක් මතක් කරනවා. ඉතින් මම අද කතා කරන්න සූදානම් වෙන්නේ අපේ හැම දිනාටම වගේ තියෙන පොඩි නෙවෙයි අපේ දරුවන්ට, අපේ දෙමව්පියන්ට තියෙන ලොකු ගැටලුවක් සම්බන්ධයෙන්. අපේ දෙමව්පියන් දරුවන්ගේ පාඩම් නිතර අමතක වෙනවා. ඉතින් මේකට සුදුසු මේ තත්ත්වය අපිට මඟ හැරව ගන්න පුළුවන්, බුද්ධිය වඩන්න පුළුවන් ඖෂධයක් සකස් කරගන්න විදිහ මම අද කියලා දෙනවා. ඒ වගේම ඔබ තමුන්නාන්සලාගේ මේ සම්බන්ධව යම් අදහසක් තියෙනවා නම්, කාරණයක් තියෙනවා නම් ඒ ගැනත් මම දැනගන්න කැමතියි. ඉතින් මුලින්ම කියන්න ඕනේ අපි දරුවොන්න උගන්වන්න වෙන මහන්සිය දන්නේ අපේ අම්මලා තාත්තලාම තමයි. ඉතින් සෑහෙන මහන්සියකින් දරුවන්ට උගන්වන්න උත්සාහ කරනවා. ඒ වගේ අවස්ථාවල සමහර අවස්ථාවලදී දරුවෝ කියන දෙන පාඩම් මතක නැහැ කියලා කියනවා. ඉතින් ඒ වගේ කරුණු අපේ සමාජයේ දක්නට තියෙනවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ ඒකට සාර්ථකව අපේ නිවසේදීම සකස් කරගන්න පුළුවන් හොඳ ඖෂධයක් පිළිබඳව. මේක අපි කෘතයක් කියලා කිව්වොත් නිවැරදි එළකිතෙල් සමග මිශ්‍රව සකස් කරගන්න ඖෂධයක්. අපි හැමෝටම පුළුවන් ගෙදරදී මේක සකස් කරගන්න. එහෙම සකස් කරගන්න තාමත් අපහසු කෙනෙක් ඉන්නවනම් ළඟපාත ඉන්න වෙද මහත්තයෙකුට කිව්වනම් මේක සකස් කරලා දෙවි.
ඉතින් අපි බලමු. මම මේකේ මේ කරුණු පිළිබඳව ලියලා තියෙනවා. කවුරු හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවනේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගත්තට වරදක් නැහැ. අපි හැමදාම කියනවා වගේ මේ කාරණේ පිළිබඳව තවත් 5 දෙනෙකුට කියලා දෙන්න පුළුවන් නම් මේ අද ඉගෙන ගත්ත දේ තවත් කීප දෙනෙකුට උගන්වන්න පුළුවන් නම් ඇත්තටම අපේ වෙදකම තවත් ඉදිරියට යයි. හොඳින් මේක සමාජගත වේවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපිට දැන් අර අපේ දරුවන්ට පාඩම් කියලා දෙන්න යනකොට මතක නැහැ කියනකොට මේ විෂය කරුණු මතක තියාගන්න බැහැ කියනකොට ලොකු ගැටලුවක් ඒක. කොතනද වැරදුනේ කියන ප්‍රශ්න අපිට මතුවෙනවා. ඇත්තටම ආහාර රටාවත් එක්ක අපි පුරුදු වෙලා තියෙන කෑම බීමත් එක්ක එතනත් ලොකු ගැටලුවක් තියෙනවා. ඒක හැමෝම වගේ දන්නවා. ඉතින් අපි පාරම්පරික ආහාර රටාවකට යොමු වෙමු කියන යෝජනාව අපි නිතරම මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයට වගේම අනිත් අයටත් අපි යෝජනා කරනවා. ඉතින් අපි බලමු අපේ පැරැන්නෝ මොකද කරේ කියලා. අපි පැරැන්නෝ අපි මේ කටයුත්ත තාමත් අපි සමහර ස්ථානවල දක්නට ලැබෙනවා. හරිද? ඒක ගැන බොහොම සතුටු වෙනවා. ඒ වගේම සමහර තැන්වල නම් මේ කාරණා ප්‍රතික්ෂේප වෙනවා අපි දක්නට ලැබෙනවා. පැරැන්නෝ දරුවෝ උපදිනකොටම දරුවාගේ බුද්ධිමත් බව ඉස්මතු කරගන්න ක්‍රම ගොඩක් උපයෝගී කරගෙන තියෙනවා. අපි දන්නවා හැමෝම දන්නවා මන්ත්‍රී කට ගන්නවා කියලා කතාවක් අහනවා. ඒක ආයුර්වේදයේදී මේ කාරණාව සඳහන් කරේ ස්වර්ණ පාසන සංස්කාරය කියලා. එතනදී දරුවෙක් උපදිනාම මෞඛ්‍ය දෙන්න ප්‍රථමයෙන්ම මේ ස්වර්ණ පාසන සවිදලිය අසමාන ප්‍රමාණ වලින් අරගෙන මිශ්‍ර කරලා දරුවගේ දිවේ යෑම තමයි මෙතෙන්දි කරන්නේ. ඉතින් ඒකෙන් මේ කාරණා කීපයක් බලාපොරොත්තු වෙනවා. මේ කාලේ වගේ ඒ කාලේ වෙනකොට මේ වෛද්‍ය විද්‍යාව දිනු මොලේ තිබීමක් ඒ අවස්ථාවවලදී දරුවට ගර්භධාරණය දෙවිලා තිබ්බොත් එහෙම ස්වර්ණ භස්ම සහ සවිදලුණු දිවේ ගෑමේ දරුවට ගර්භධාරණය පෙවිලා තියෙනවා නම් මේක වමනය කරගැනීමේ බලාපොරොත්තුවකුත් එතනින් ඉෂ්ට සිද්ධ කරගත්තා. මේ වගේම බුද්ධි වර්ධනය කරගන්න කියන කාරණේ විශේෂයෙන්ම මේ ස්වර්ණ භස්ම කියන්නේ බොහෝ වෙනවට උලගාගත්තු හරි අතරම් කාරණාවක් ඔය වගේ දෙයක් බවට නමුත් මේ විසුදුව තාමත් විසුදුව කර යුතු කාරණාවක් වෙනවා. හේතුව මේ අලුත ප්‍රදුන දරුවෙක් නිසා. වර්තමානයේ මේ කාරණා ප්‍රතික්ෂේප කරනවා අපිට කියලා ගන්නවා. ඉතින් නමුත් මේ වගේ කාරණයක් මේ වගේ පැරණි සම්ප්‍රදායක් තිබුණා කියන එක මට කියන්න අවශ්‍ය වුණා. ඉතින් මෙහෙම කරාම බුද්ධිය වැඩිද කියලා මම අහලා තියෙනවා. කවිය පොඩ්ඩක් බලමු. දෙමිතිරි ඉස්මගෙන රන් එන ඊගාගෙන ලේහ කර වූ තැන පබා මීයස් වැඩේ නියතින. අපේ පරම පොත්පත්වල මේ විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ දෙමිතිරි ඉස්මගෙන කියලා කියන්නේ ඒ දුනිල ඉස්ම. දෙමිතිරි ඉස්මගෙන රන් එන ඊගාගෙන ලේහ කර වූ තැන පබා මීයස් වැඩේ නියතින. පොඩි දරුවන්ට මේ දෙමිතිරි ඉස්ම අරගෙන ඉන්න ඒක රන් එනයක් කියන කරාමුවක් වත්තමන් කරලා ඉතින් හරි ඒක වච්චි කරලා දෙන්න දරුවට ලේහ කරන්න කියලා. ඒකට පබා මීයස් වැඩේ නියතින. දරුවගේ මේද මතක ශක්තිය පබා මීයස් කියන මෙතන අදහස් කරේ මතක ශක්තිය වගේම දරුවගේ හොඳ සෞඛ්‍ය සම්පන්නව නිරෝගීමත් වැඩිම මෙතන මේදස් කියන අදහස් කරේ දරුවගේ අර බුද්ධිමත් භාවය. ඒ වගේම අනිත් කවිය අන් එන පිළිවෙල මීන් ගලගාය
මන් ලෙසින් ඔහු වැළඳෙව්වොත් විශේෂාය. ඉන් ඔහු පෙරට සුරකුල්වත් නොසිටීය. දැන් මතුවේ පෙර ඉසුරු පැවසීය. මේක පත්තරන් කෑල්ලක් වඩපහයි. මේ පැණි අඹරව ඉතාමත් සුළු ප්‍රමාණයෙන් මේක පාවිච්චි කරලා තියෙනවා. ඒක මේ ඖෂධයේ භාවිතාවට නම් මම වෛද්‍යවරයෙක් හමු වෙලා මේක කරනවා නම් හොඳයි කියලා මේ නිර්දේශ කරනවා. මොකද මේ සමහර අපේ කාලෙකදී අපි දැක්කා මේ වඩකා භාවිතා කරන්න ගිහින් ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් පත්තරන් කෑල්ල මේ පැණි ආයේ අවශ්‍ය ප්‍රමාණවලින් ඖෂධ සකස් කරගෙන දරුවන්ට මේක වැළඳුවොත් ඉතාමත් හොඳ මතක ශක්තිය තියෙන දරු පරතරක් වෙනවා කියලා මේක මේ සඳහන් කරලා තියෙනවා මේ අපි පැරණි පොතපතවල. ආනයක් දෙන්නේ අපි පොළොස්සේදී බුද්ධිපත් කියලා. දරුවන්ගේ මේ මතක වලින් කරගන්න යන්නේ දරුවෝ පාසල් යන පටන් ගත්ත වයසේදී කියලා අම්මලාට හිතන් ඉන්නවා නම් එහෙම නෙවෙයි. දැන් නම් ඒකට වර්තමානයේදී විවිධ වෛද්‍ය ක්‍රම වලින් විවිධ දේවල් භාවිතා වෙනවා අපි දක්නට ලැබෙලා තියෙනවා. ඒ වගේම මේ දේශීය වෛද්‍ය ක්‍රමයේදී මේ සම්බන්ධ කාරණා බහුලව සාකච්ඡා වෙලා තියෙනවා. සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම අපි සම්පූර්ණ කාරණා හොඳින් දැනගෙන සිටියා. ඉතින් මේ පාරම්පරික දැනුම නැවත වරක් අපි ජීවිතවලට කරගන්න මේ යෝජනාව අපි හැම වෙලාවෙම කරන්නේ මේ හේතු නිසා. දරුවෝ කම්මලේ කුසට ඇවිල්ලා මාස 3ක් වෙනකොට අම්මට දොළදුක හැදෙන්න පටන් පොඩි බාධා කිරීමක් කරන මේ සවුන්ඩ් එක පොඩ්ඩක් ඇහෙන ගතියක් අඩු වෙනවා කරේ ප්‍රශ්නයක්ද නැත්නම් දැන් හරිද හිරන් මහත්තයා? දැන් හරි වගේ නේද? හරි. ඔව්. ඉතින් මේ අම්මට මේ අපි අහලා තියෙනවා මේ අම්මට ආසාවක් නැති වෙනවා දොළුදුකක් ඇති වෙනවා කියලා. ඉතින් මේ අම්මට මේ දොළුදුක විදියට එන්නේ දරුවගේ සිතුවිලි කියලා අපේ පැරණි පොත්වල සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ තවත් සඳහන් වෙනවා අම්මට මේ හිතෙනවා නම් රජතුමාව දකින්න අපේ නායකවරු දකින්න කැමැති වෙනවනම් ඒ දරුවා සෞභාග්‍ය සම්පන්න කුමාරයෙක් වෙනවා කියලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපේ අම්මලාට මේ කාලෙට ගිතෙල් මිශ්‍ර ආහාර නිතර පාවිච්චි කරන්න කියලා කිව්වේ. මේක තාමත් උදායක. ඉතින් මේ තවමත් දකින්න ලැබෙනවා අපේ ගෙවල් වල මේ කාරණය නම් නිතරම ඉෂ්ට සිද්ධ වෙනවා. මේ බෞද්ධ ගෙවල් දොරවල් වල දරුවෙක් ලැබෙන්නේ ඉන්නකොට අම්මට මාස 6ක් 7ක් පමණ පිරෙද්දි ස්වාමීන් වහන්සේලා නිවසට වඩම්මලා පිරිතක් කරනවා. ඒ කාලේ වෙනකොට දරුවගේ බුද්ධිය වැඩෙනවා. දරුවට පිටට ශබ්ද ඇහෙනවා කියලා අපි කරනවා. එතකොට ඒ පිරිත් කියන එකෙන් ස්වාමීන් වහන්සේලා වඩම්මලා දරුවගේ මානසික ඒකාග්‍රතාවය වගේ දේවල් බලාපොරොත්තු වුණා. ඉතින් මේ කාලේ අපි අර කිව්වා වගේ දරුවගේ බුද්ධිමත් භාවය වැඩෙන්නේ මේ කාලේ අර මම කිව්වා වගේම එළඟි තෙල් තාමත් ගුණදායකයි මේ කාලේ. ඉතින් අර අපේ පැරණි සම්ප්‍රදාය අනුව මේ කාලේ වෙනකොට අපේ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා තමන්ගේ අම්මගේ මේ නිවසට යනවා දකින්න බොහෝ වෙලාවට. ඉතින් ඒක අර හැමෝගෙම උපදෙස් වලට වඩා අම්මගේ උපදෙස් හොඳයි කියලා හිතන නිසා හැම වෙනවා කියලා අපි බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඉතින් දැන් මොකද කරන්න කියලා අහලා තිනවා. ඉතින් මේ
මේ දේවල් දැන් කරන්න බෑ. මේ දේවල් කොහොමද කරන්න කියලා ඉතින් මේ හිතන්න එපා. අපි අපේ පරණ කුස්සියම ආයෙම හදාගමු කියලා මම යෝජනාවක් කරනවා. ඒ වගේම අපි දරුවන්ගේ නැනගුණ වගේම සෞඛ්‍ය කරුණු උපනංවන්න ඕන. පලා වර්ග නිතර දරුවන්ගේ ආහාරයට එකතු කරගන්න ඕන. එතකොට අපි අර පැරණන් කියපු කාරණයක් තියෙනවා. උදේට රජෙක් වගේ කන්න, රැයට මේ හිඟන්නෙක් වගේ කන්න කියලා. දැන් නම් රැයට හිඟන්නෙක් වගේ කෑවොත් එහෙම නම් මේ ඉවරයි නේද? මොකද මේ දැන් ගොඩක් ඒගොල්ලෝ කන්න පුරුදු වෙලා තියෙන්නේ පොත්තු ෆ්‍රයිඩ් රයිස් ඔය වගේ දේවල් නේ. ඉතින් මේ ඔය වගේ දේවල් කඩ කෑම එහෙම කන්න ගත්තොත් රැයට ඉතින් අපිට මේ නැති ලෙඩ හදා ගන්නයි වෙන්නේ. ඉතින් මේ දරුවන්ට උදේට රජෙක් වගේ කන්න කියලා තියෙන ආහාර වේල පාම් පෙත්තකට බිස්කට් එකකට කිරි වීදුරුවකට සීමා කරන්න නම් එපා. ඒක බොහොම අසතුටුදායක කාරණාවක් වෙනවා. ඉතින් මොනවද කියලා මම අහලා තියෙනවා. ඉතින් මේ අපි අර පළමුවෙන්ම මේ කාරණාවේදී ඉතාමත් වැදගත් වෙනවා මේ චුට්ටක් ඉන්න. සමාවෙන්න ඕන. පලා වර්ග විශේෂයෙන්ම දරුවන්ට පලා වර්ග නිතර ආහාරයට ගන්න දෙන්න ඕනේ. අපි මේ පලා වර්ග මේ භාවිතා කරන්න කියලා කියන්නේ අඩු කෝප්පයක ප්‍රමාණයක්. ඒක වැඩි හිටියෙකුට සෑම ආහාර වේලකටම පලා වර්ග අඩු කෝප්පයක ප්‍රමාණයක් පාවිච්චි කරන්න කියලා තමයි මම නම් නිර්දේශ කරන්නේ. ඉතින් ගොටුකොළ ලුණු විල වගේ ආහාර නිතර නැවට එකතු කරගන්න ඕනේ. ඉතින් ගොටුකොළ කැඳ හදන්න බොන්න පුළුවන්. ඒ වගේ දේවල් ඉතාමත් ගුණදායක. කෘත්‍රිම ආහාර වර්ග, බීම වර්ග ඒ දේවල් දරුවන්ට දෙන එක සම්පූර්ණයෙන් නතර කරලා දාන්න. ඒක ඉතාමත් හොඳ නැහැ. ශනික ආහාර හොඳම නැහැ. පාවිච්චි කරන්න බෑ. හැම වෙලාවෙම නිවසේදී සකස් කරගත්තු ආහාර දරුවට ලබා දෙනවන හොඳයි. නමුත් ඒක හැමෝම දන්නවා වගේ පෝෂ්‍යදායක වෙන්නම ඕන. එහෙම නැත්නම් අපි පාම් පිටි වලින් හදපු ගෑම වර්ගයක් දරුවන්ට නිතර කවනවා නම් අපි මේක හදාගන්නේ ගෙදරදී කියලා ඒක වැඩක් වෙන්නේ නැහැ. එතකොට උදේට අර අපි කීවා වගේම දෙන කිරි වීදුරුව පිටි කිරි වීදුරුව අයින් කරන්න පුළුවන් නම් ඒක තාමත් හොඳ දෙයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද එහෙම කරන්න පුළුවන් නම් දරුවෝ උදේට බත් කටවල් දෙක තුනක්වත් කන්න උත්සාහයක් දරයි. කොලකඳ ටිකක් බොන්න උත්සාහ කරයි. ඉතින් දැන් කතා කරා වගේ විස්තර කතා කරාට දැන් මොන කොයි දැන් ඉතින් ඔන්න ඔය දෙනවා කිව්ව මතක කුලේ කියලා. ඉතින් ඔන්න දැන් ඒක දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපිට මේකට මොනවද අවශ්‍ය වෙන්නේ? අපිට මේකට අවශ්‍ය වෙන්නේ වෙන මොනවත් නෙමෙයි. හොඳට පිරිසිදු කරගත්ත ලුණු විල ටිකක් සහ ගිතෙල්. ගිතෙල් ලබා ගනිද්දී ඒක හොඳ විශ්වාසදායක තැනකින් ආහාරයට ගන්න පුළුවන් ඉතාමත් පිරිසිදු ගිතෙල් ලබා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. මොකද සමහර වෙලාවට ගිතෙල් වලට විවිධ ද්‍රව්‍ය කවලම් කරන්න උත්සාහ කරනවා මේ ආර්ථික වාසිතක. ඒක මේ එහෙම ගිතෙල් ලබා ගන්න එපා. ඉතාමත් හොඳ පිරිසිදු ආහාර පිණිස ලබා ගන්න ගිතෙල් තමයි ගන්න ඕන. ඒ වගේම අලුත් නැවුම් මැටි වාජනයක් අපිට මේ කාරණයට අවශ්‍ය වෙනවා. ඉතින් කියනවා වගේ දැන් තමයි ඔන්න හොඳම හරිය. මේක හදාගන්න අපි ගන්නේ ලුණු විල කියලා අපි කලින් කිව්වා. ලුණු විල ටික හොඳට පිරිසිදු කරලා ඉවර වෙලා කොටලා ගන්න ඕනේ ඉස්ම ටික. මෙරිකලා ඉස්ම ටික ගන්න. හොඳින් පිරිසිදු කරන්න ඕනේ. විල පිරිසිදු කරද්දී හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. භාවිත
වෙළඳ පොලෙන් ලබා ගන්නා ලුණු මිල ටිකක් වගේ නම් අපි මුලින් පැය භාගයක් පමණ ලුණු වතුරේ ඔබලා තියෙලි වෙලා පිරිසිදු කරලා ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ ගන්න මේ ලුණු මිල ටික හොඳට කොටලා අර ඉස්ම වලට සමාන ප්‍රමාණයක් ගන්න ඕනේ ගිතෙල්. ඒ ගිතෙල් කලින් කීවා වගේම හොඳ පිරිසිදු කැමරට ගන්න දේශීය සකස් කරපු එකක් නම් බොහොම හොඳයි. ඉතින් මේ දෙකම අපි අර අලුත් මැටි භාජනයට එකතු කරලා හොඳින් මඳ ගින්නේ පිස ගන්නවා. ඒක අපි නිතර හැඳි ගාමින් තමයි පිස ගන්න ඕනේ. අර දොරවල් හැඳි ගන්න ක්‍රමයට හොඳින් පිස. ඉතින් එතකොට අපි අර එක්තරා අවස්ථාවකදී මේක අතේ නොයැලෙන පදමට අපි දැන් භාවිතා කරන හැන්දේ නොයැලෙන පදමට එනවා. මේ අවස්ථාවේදී අපි මේක ලිපෙන් බා ගන්නවා. දැන් තව කාරණයක් කියන්න ඕන. දැන් මේකට මේ සමහර අය ලුණු චුට්ටක් එකතු කර ගන්නවා. එකතු කරගත්තා කියලා වරදක් නැහැ. නමුත් ලුණු උස්වට එකතු කරගත්තා කියලා වරදක් නැහැ. එකතු කරගන්න නැතුව හදාගන්න තියෙනවා නම් තමයි හොඳ. ඉතින් ඊට පස්සේ මේක දැන් ලිපෙන් බා ගන්න පුළුවන්. අර ඇලෙන්නේ නැති පදම වෙනකොට හැන්දේ ඇලෙන්නේ නැති පදම වෙනකොට ලිපෙන් බා ගන්නවා. ඊට පස්සේ මේක හොඳින් නිවුනට පස්සේ හොඳ පිරිසිදු වීදුරු බෝතලයක අහුව ගන්න පුළුවන්. මේක ෆ්‍රිජ් එකේ තියලා තියපා කියලා වරදක් නැහැ. ෆ්‍රිජ් එකේ තියලා තියන්න පුළුවන්. ඊට පස්සේ දරුවාට උදේට ඒක සාමාන්‍යයෙන් අවුරුදු 3 ඉඳලා දරුවෙකුට දෙන්න පුළුවන් මේක. ඊට කුඩා දරුවෙකුට දෙනවා නම් වෛද්‍ය උපදෙස් අරගෙන දුන්නා නම් තමයි හොඳ. මේක කෝපි ඇටයක ප්‍රමාණය උණු වතුර චුට්ටක් එක්ක දෙන්න. දරුවා. ඒ එලකිරිත් එක්ක දෙන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. නමුත් පිළිකිරිත් එක්ක නම් දෙන්න එපා. පිළිකිරිත් එක්ක දෙනවා නම් මේක දුන්නා කියලා වැඩක් නෑ. මේ පිළිකිරිත් වාග්දාන නොකර එලකිරිත් ටිකක් එක්ක මේක කෝපි ඇටයක ප්‍රමාණය ඉරියුට්ටක් අඩු වුණා කියන වරදකුත් නැහැ. දෙන්න පුළුවන් නම් ඉතාමත්ම ගුණදායක. දරුවන්ගේ ස්මෘති ශක්තිය, මතක ශක්තිය, බුද්ධි වර්ධනයට ඉතාමත් හොඳ ගුණදායක ඖෂධයක්. ඉතින් මේක දවස් 21ක් විතර භාවිතා කරන්න පුළුවන් නම් හොඳයි. වරින් වර භාවිතා කරා කියලත් වරදක් නැහැ. අර මම කිව්වා වගේ කුඩාම දරුවෙකුට දෙනවා නම් අපි වෙද මහත්තයාගෙන් උපදෙස් අරගෙන ඒ අනුව භාවිතා කරන්න පුළුවන්. ඉතින් අර මේ තවත් කම්මක් මේකට කරා මම මේ පුංචි උත්සාහය සතුට ඉසුර යහගුණ විදන නැනවත් දරු පරපුරක් දැකීමට කියලා. ඉතින් ඒත් එක්කම දැන් අපි මෙතනදී ලුණු මිල ගැන කතා කරපු නිසාම ලුණු මිල වල තියෙන වෙනත් ගුණ කර්ම කීපෙකුත් අපි සාකච්ඡා කරමු කියලා මට හිතුණා. ලුණු මිල දැන් අර ගොටුකොළත් එක්ක සසඳනකොට ලුණු මිල ගොටුකොළ දෙකම එකයි කියලා කිව්වට මේ ගොටුකොළ වල සීත ගුණයක් තමයි අපි මේ දක්නට ලැබෙන්නේ. නමුත් මේ ලුණු මිල වල උෂ්ණ ගුණයක් දක්වනවා. එතනදී ලුණු මිල වාතය සෙම දෙකම ගුණ කරන වාත සෙම නැසන ගුණයක් අපිට දක්නට ලැබෙනවා ලුණු මිල වල. ඉතින් ලුණු මිල බාහිරව අපිට භාවිතා කරන්න පුළුවන් ඉදිමු තියෙන අවස්ථාවලදී යම් යම් විස සහිත අවස්ථාවලදී ලුණු මිල අඹරලා ආලේප කරන්න පුළුවන්. ඒ වගේම කුඩා දරුවෝ නිකම්ම කියලා ඉඳලා තියෙන කුඩා දරුවෝ කැස තියෙන වෙලාවට දෙපෙන හැලි වල සෙම තියෙන අවස්ථාවලදී ලුණු මිල අඹරලා චුට්ටක් කරගෙන අපේ ගාන අපි දැකලා තියෙනවා. ඒ වගේම මේ උණ අවස්ථාවලදී සමහරවිට සෙම නිසා ඇති වෙන අවස්ථාවලදී ලුණු මිල අතුලුණු දෙක එකට කොටලා පොට්ටෙන් දැවලා අර කඩපින්නේ රත් කරලා තවනවා දැකලා තියෙනවා. මේ ඔය සෙම නිසා ඇතිවෙච්ච උණ අවස්ථාවලදී ඒ වගේම මේ ලුණු මිල ඉතාමත් ගුණදායකයි. උන්මාද අපස්මාර වගේ රෝගවලට
භාවිතා කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඒ වගේම මේ ලුණු වල කප නාශන ගුණය තියෙන නිසා ඇස්සට ඉතාම ගුණදායකයි. එතකොට ලදරුවන්ගේ හෙම්බිරිස්සාවට ඇස්සට ලුණු වල ඉස්ම තේ හැඳ පෙව්වහම බොහොතර වමනයයි විවේචනය දෙකම කියලා ඉක්මනින්ම සුව වෙනවා කියන මේ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඉතින් අද මම සාකච්ඡාවට බඳුන් කරන්නේ මේ කාරණා කීපේ තමයි. ඉතින් මේ පිළිබඳව කාට හරි යම් ගැටලුවක් මොනවා තියෙනවා නම් පුළුවන් මේ ඉදිරිපත් කරලා ඒක කාරණේ විසඳ ගන්න. හොඳයි. මම හිතනවා හැමෝටම මේ කතා කරපු දේ පිළිබඳව පැහැදිලි වීමක් ඇති කියලා. ප්‍රෙසෙන්ට් කරලා තියෙනවා පරිමාත්මක. රේස් හෑන්ඩ් කරලා තියෙනවා මහත්මයෙක්. කවුරු එයාට අවස්ථාව දෙන්න පුළුවන් මේ වෙලාවේ? මේ මම හිතන්නේ මේ නිරෝෂන් මේ විදමාත්ම අපි නිරෝෂිතගත විදමාත්ම තරම තව වැදගත් කාරණයක් සඳහන් කළා. මොකද අර ගොක් මතන්නේ මේ අපි කතා කරන දෙයක් තමයි මේ බටහිර වෛද්‍යරු කියන දෙයක් තමයි මේ ළමයෙකුට කවදාවත් මේ මේ මව්කිරි ඇරෙන්න කිසි දෙයක් දෙන්න එපා කියන කතාව මම හිතන්නේ මෙතන මේ අපි වෛද්‍ය මේ කෝසල තෝරන මැතිමත් ඇවිල්ලා ඉන්නවා. එතකොට මේ ඔබතුමාට මම ප්‍රශ්නයක් තමයි දැන් කෝසල තෝරන මැතිමත් යමක් ඉදිරිපත් කරයි. ඒ වගේම තමයි බලාපොරොත්තු වෙන දැන් නිරෝෂන් සෙනත් මේ වෙදමාත්‍ය කිව්වා මේ ලුණුවිල අපිට මේ ලුණුවිල හැමතිස්සෙ ප්‍රභේද කීපයක් තියෙනවා. දැන් ලංකාවේ එකම ප්‍රභේදයක් තියෙන ඒ ඕන ප්‍රභේදයක් කැමරට සුදුසු කියලා මම ප්‍රශ්නයක් ඇහුවොත් මොන විදිහේ උත්තරයක් දෙන්නේ? ඔව් ඒක මේ ප්‍රශ්නයක් නැහැ මේ හිරාන මහත්මයා. මේ අර ලංකාවේ ප්‍රභේද කීපයක් දක්වන්න ලැබෙනවා. අර පුංචි එකක් තියෙනවා. එහෙම මේ නමුත් ප්‍රශ්නයක් නැහැ. භාවිතා කරන්න පුළුවන්. පොදුවේ කන්න පුළුවන් ඕන එක. වරදක් නැහැ. ඒක අර පොඩි එක තමයි මේ ඉතාමත් ගුණදායක කියලා මතයක් තියෙනවා. ඊරෙන්න එහෙම නැත්නම් මේ භාවිතා කරන්න පුළුවන්. එතකොට දැන් අපිට මේ තව විශේෂ දෙයක් අපි සඳහන් කරන්න දැන් ඔබතුමා සඳහන් කරා මේ පොඩි ළමයින්ට මේ සඳහා දීමේදී ඒ කියන්නේ ඒක මේ ළමයි ඉපදීමේ ඉඳන්ම භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කොහොමද ඒක? ඔව් දැන් මේ එතන මේ පොඩි ගැටලුවක් තියෙනවා. එතන මේ අර දැන් ඉපදිච්ච ගමන් දරුවෙකුට මේ අපි මොනාරි දෙයක් දෙනවා නම් එතන තියෙන පිරිසිදුභාවය සහ ඒ හැම දෙයක්ම හොඳින් සලකා බලන්න ඕනේ. ඉතින් අපි මාස 6ක් වෙනකම් දරුවට මව්කිරි පමණක් දෙන්න කියන අදහස දැන් අපි හැමෝගෙම මේ හැමෝම පුරුදු වෙලා තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ කතා කරන දෙයක්. නමුත් අර මම කලින් කිව්වා වගේ අපි පැරැන්නන් අපි අර ස්වර්ණ ප්‍රශ්න ආසාදනය වගේ දේවල් අපේ පැරැන්නන් කරලා තියෙන දේවල්.
ඉතින් අපිට තවත් වර්තමානයේදී අපි මේ ඒ දේවල් කරනවා දක්නට ලැබෙනවා සමහර අවස්ථාවලදී. ඒ දේවල් කරා කියලා වරදක් නැහැ. නමුත් අර මම සඳහන් කරපු ඖෂධය මේ අවුරුදු 3න් ඉහළ වගේ දරුවන්ට මේ ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඊට පහළ දරුවන්ට වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කරනවා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා. ඔව් මම හිතන්නේ මේ අවස්ථාවට මේ අපේ වෛද්‍ය කෝසල් සුණත් මෙතුමාට මම හිතන්නේ අපි අවස්ථාව මේ ලබා දීමට ප්‍රථමව කැමති මේ නිලංක වෛද්‍යතුමා ඉන්නද ඔබතුමාට අපි ඇහෙනවද? මේ ඔහිරන් මාත්‍යා එන මට. එතකොට ඔබතුමා මම දැනගන්න කැමති මේ සඳහා යම්කිසි දැන් මේ ළමයින් අපේ දේශීය වෛද්‍ය ක්‍රමේ යම්කිසි මූලධර්මයක් හරි එහෙම නැත්නම් ඒකේ කන්සෙප්ට් එකක් හරි ඒ විදිහ දෙයක් තියෙනවද මේ දරුවන් මේ මොකද කියන්න මේ දරුවන්ට මව කියන්නේ කිසි දෙයක් දෙන්න එපා කියලා. මොකද අපි නමුත් දන්න මේ වතන වෛද්‍ය කෝසල සෝමනාත් මෙතුමත් ඒකට උත්තර දෙන අපි ළමයින්වත් අපි දීලා තියෙනවා සත කාලෙක දීලා තියෙනවා. ඒක බටහිර වෛද්‍යවරු එහෙම කිව්වනාට. ඉතින් අපිත් මේ බටහිර වෛද්‍යව හදාරපු අපේ යාළුවෝ කෙනෙක් එහෙම පිළිගන්නේ නැහැ ඒ දරුවට මව කිරිතරක් දෙන්න ඕනේ කියලා. ඉතින් අපි දේශීය වෛද්‍ය ක්‍රමය තුළ අපි එහෙම කළා. මේකේ තියෙන මොකක්ද සංකල්පය මොකද්ද මේ ඔබතුමා මම දැනගන්න කැමතියි මේකේ සංකල්පය මොකද්ද මේ මොකද නිරෝෂන් වෙදමාත්‍ය කිව්වා වගේ අපේ දේශීය ක්‍රමය තුළ තියෙන සංකල්පය මොකද්ද මේ දරුවන්ට මව කිරියෙන් අනිත්‍යව නොදෙන්නවයි කියන බටහිර ක්‍රමය තුළ සහ අපේ දේශීය ක්‍රමය තුළ තියෙන යම්කිසි මතවාදී වෙනසක් තියෙනවද? ඒකට හේතුව මොකද්ද කියන දැන් මම දැනගන්න කැමතියි ඔබතුමාට. හිරන් මාත්‍යා මෙහෙමයි. ඒකට ගොඩාක් හේතු කාරණා කියන්න පුළුවන්. අපි පළවෙනියට මම මුලින් ඉඳලම මේක වෙන විදිහේ කියලා දෙන්න. ඉස්සෙල්ලාම අපි කාන්තාවකගේ පුරුෂයෙක්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ ලෝකේ පවත්වාගෙන යන එක. ඒකනේ ඔය වන්ද්‍යාභාවයට පත් වුනහම ඉස්සර මේ ඔය සමහර යුරෝප රටවල් තිබී තියෙනවා ගල් ගහලා මරපු. ගෝත්‍ර තිබී තියෙනවා ඒ කාන්තාව විනාශ කරපු. කණුවල බැඳලා ගිනි තියපු. ඉතින් ඒ වගේ ඒ ගෝත්‍රික සමහර ආචාර පවා තිබී තියෙනවා මේ වන්ද්‍යාභාවයට විරුද්ධව. පිරිමියෙක් වන්ද්‍යාභාවයට පත් වුණොත් මේ පිරිමින්ගේ ඔය වෘෂණ කෝෂ තලන මේ චාරිත්‍රයක් පවා තිබිච්චි ගෝත්‍ර හම්බෙලා තියෙනවා. ඉතින් මේ වගේ ඒ කියන්නේ ලෝකේ පැවැත්ම තමයි ප්‍රධානම වෙන්නේ මේ කාන්තාවක් පුරුෂයෙක් විවාහපත් වෙන එකේ. ඉතින් එතෙන්දී ඒ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් අධ්‍යයනය කරලා තියෙන ওই දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව ඔය දැනුම් සංభాෂාවෙන් මේ දේවල් නිර්මාණය කරපු ඍෂිවරු. ඒ ඍෂිවරුන් කාන්තාවක් විවාහපත් වුණාට පස්සේ ඒ කාන්තාවට ලබා ගන්න ඕන දරුවා. ඒ කියන්නේ පුතෙක්ද දුවෙක්ද දරුවෝ කී දෙනෙක් ලබනවද? කොහොමද ඒ දරුවෝ ලබා ගන්න ඕනේ? නැකත් පවා දින පවා කියලා තියෙනවා. ඒ කියන්නේ එහෙම ක්‍රමවේදයක් තියෙනවා. උදාහරණයක් විදිහට ඇත්තටම මේ ඒ වගේ දෙයක් මම අත්හදා බලලා තියෙනවා. අත්දැකීමෙන්ම මම දන්නවා. ඒක හන්දයි මම කියන්නේ. ඉතින් ඒ ක්‍රමයේ තුල දරුවෙක් දැන් අපිට ඕන නම් අපි කියමුකෝ පිරිමි දරුවෙක් ලබා ගන්න. එතකොට මේ පිරිමි දරුවෙක් ලබා ගන්න එකතු වෙන්න ඕන චර්යාවන් පවා තියෙනවා. ඊට පස්සේ නස්න කර්මයන් මේ කරන විදි තියෙනවා. ඒ නස්නයන් කරන දැන් කාන්තාවකගේ වම්නාසයට නස්න කර්මයක් කරලා කාන්තා දරුවෙක් ලබා ගන්න එයාගේ ඇඟ ඇතුලේ අපි ඒවට කියන්නේ අම්බු කියලා. නවීනව ඒවට කියනවා මේ හෝමෝන කියලා. මේවා උත්තේජනය කරලා ඒ ඩිම්බේට අවශ්‍ය පෝෂණය පවා යවන්න ක්‍රමවේදයක් තියෙනවා. එතකොට මේ කාන්තාවකට දරුවෙක් සකස් වෙන්න ඒ හේතු කාරණා 4ක් සම්පූර්ණ වෙනවා. ඒකට කියනවා බීජ, ශ්‍රේෂ්ඨ, අම්බු, ඍතු. මේ 4 සම්පූර්ණ වුණාට පස්සේ තමයි දරුවෙක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ කාලේ මේ නිර්මාණය වෙන දරුවා කොයි වගේ කෙනෙක්ද? එයා ඕනනම් ඍෂිවරයෙක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයා මොන 64ක් කලාවන් අපේ තිබ්බන් ප්‍රගුණ කරන්න පුළුවන් ශිල්පයන්. ඒ 64 මොකටද මෙයාව යොදා ගන්න පුළුවන් කියන එක පවා නිර්ණය කරනවා. ඒ අනුව දැන් අපි ගත්තොත් එහෙම ඉස්සර නම් සාමාන්‍ය බක්මහට බක් කියලා කියන්නේ භාග්‍යවත් මාසේ. භාග්‍යවත් මාසයට තමයි දරුවෝ හැදෙන්න කියන්නේ 28 චන්ද්‍ර මාස ක්‍රමයට දින 80 280 සම්පූර්ණ වුණාට පස්සේ දරුවෙක් නිර්මාණය කරගන්න ගොඩක් වෙලාවට ওই බක් මාසේ. බක් මාසේ අප්‍රේල් මාසයට තමයි දරුවෝ නිර්මාණය කරන්න හදන්නේ. හේතුව තමයි ඒ කාලෙදී කරල් කැපෙනවා. අටුකොටු පිරලා තියෙනවා. දරුවෙක් හම්බුනාට පස්සේ දරුවාට කන්න බොන්න දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අනික දැන් ඉස්සර කතාවක් තියෙනවනේ කිරි දෙන අම්මා කෙනෙක් ඉන්න ගෙයක් ළඟින් සර්පෙක්වත් යන්නේ නැහැ කියලා. හේතුව තමයි මේ බඩගිනිනවා කියලා. ඒ අම්මට එච්චරට කිරි දෙන්න ඕන හඳ. ඉතින් ඒ කිරි දෙන්න අවශ්‍ය ආහාර පෝෂණය මේ අම්මලා ළඟ තියෙන්නේ ඔය කරල් කැපෙන මාස වලට. ඉතින් ඒ මාස වලට තමයි දරුවෙක් හදන්නේ.
මේ ක්‍රමයන් අර මේ සංකල්පයන් පිළිබඳව න්‍යායාත්මක දැනීමක් නොමැති නූගත් මේ ගැමියන් තුල පවා තිබ්බා. ඉතින් ඒකෙදි මේ දැනුම ලබා දෙන්න හැම ගමකටම වෛද්‍යවරයෙක් හිටියා. මේ වෛද්‍යවරු ඒ කියන්නේ මේක හරිය සංකීර්ණව පැහැදිලි කරන්න පුළුවන් ඕනනම් අපිට තිඹිරිකයක් නිර්මාණය කරන තැන ඉඳලා මේ හැම දෙයකටම කියන දරුවෙක් හදන්න එක ඉස්සර ආවට ගියාට කරපු කාරණාවක් නෙවෙයි. බොහෝම සැලැස්මකට සැලසුම් සහගතව ඒ වෙනුවෙන් රතිය කියන එක විද්‍යාවක්. ඒක කලාවක් විදිහට තමයි මේ දේශීය වෙදකමේදී හඳුන්වන්නේ. එහෙම ඒ කලාවේ ඉරියව් පව 365ක් තියෙනවා. ඒතර ලෝකෙ එච්චර එක දවසකට එක ගාන ඉරියව් තියෙන වෙන ශාස්ත්‍රයක් නැහැ. ඔය කාමසූත්‍රය එහෙම කියපු කෙනෙක් ඉන්නවනම් එයාලා දන්නවා මේක. ඒ කියන්නේ යුරෝපයෙන් ඉන්දියාව ආක්‍රමණය කරනකොට එයාලා ඔය ඉරියව් පව දැනගෙන ඉඳලා තියෙන 8ක් 9ක් වගේ ඉරියව් දැනගෙන තියෙනවා. ඒතර එයාලා යුරෝපයෙන් මෙහෙට එනකොට තමයි එයාලා දැනගන්නේ මෙච්චර ඉරියව් තියෙනවා. ඒ වගේ දියුණු එකක් තිබ්බනම් තිබ්බේ සමාන වෙන චීනෙ විතරයි. චීනෙත් ඒක ලොකු කලාවක් විදිහටම ගියා. මොකද කලාවක් කියලා කියන්නේ ඒක ශිල්පයක් විදිහට න්‍යායාත්මකව යන ශාස්ත්‍රයක් විදිහට තමයි හඳුන්වන්නේ. හරියට නිකන් නර්තන කලාව, වෛද්‍ය කලාව මේ වගේ කලාවන් කියන එක ශාස්ත්‍රයක් විදිහට තමයි ඒක ප්‍රගුණ කරන්නේ. ඉතින් එතෙන්දී අර අපිට ඕන අදාළ කරන දරුවා ලැබෙනකොට ඒ දරුවගේ උපත් ග්‍රහචාරය අනුව ඒ දරුවගේ මව මැරෙනවා නම් උදාහරණයක් විදිහට දැන් අපි ගත්තොත් එහෙම මහාමාය දෙවි කලුරිය කරනවා කියන එක නොදැන සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. මොකද මේ දෛවය කියන එක ඒ කාලේ දැන් අපි දන්න ඔය නාඩි ශාස්ත්‍රයේම ප්‍රගුණ කරපු කට්ටිය එහෙම නැත්නම් අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ පවා මේ ඔය නාඩි ශාස්ත්‍රයෙන් කියලා තියෙනවා අනාගතේ වෙන්න තියෙන දේවල්. උදාහරණයක් විදිහට බුදුහාමුදුරෝ ආනන්ද මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් වෙනවා බවට කල්තියාම කියනවා. එතකොට අනාගත වාක්‍යවලදී බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙන්න මේ වගේ දේවල් මේ විදිහට වෙනවා කියලා. ඉතින් එහෙම කියන්නේ මේ ලෝකේ අපේ විදිහට නම් දේවල් චක්‍රාකාරව සර්කිලාකාරව වෙන ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. එතකොට මේ වෙච්ච දේවල් සියල්ලක්ම අනාගතේ වෙන දේවල් සියල්ලක්ම යම්කිසි අපි ගත්තොත් එහෙම සැලැස්මකට අනුව චක්‍රයකට අනුව සංසාර චක්‍රයක් කියලානේ කියන්නේ. මේ චක්‍රය අපිට පරිධියක් හොයන්න බෑ. පරිත්තනකින් කියන්න බෑ මෙතන අපරිමිතයි තමයි පරිධිය කියන්නේ. ඉතින් ඒකේ ගොඩාක් වෙලාට වෙන්නේ සිද්ධ වෙච්ච දේවල්. එහෙම නැත්නම් මොකක් හරි ක්‍රමයකට සකස් වෙච්ච දෙයක් තමයි තීරණය වෙන්නේ. දැන් මේ කරන සාකච්ඡාවන් පවා සමහර විට ඍෂි කෙනෙක් දැනගෙන ඉන්න පුළුවන්. මේ වෙන දේවල් දැන් හිරාන් මහත්තයා ওই විදිහට ඉන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව හැදිච්චි සංකටක ටික අර ඍතු අම්බු බීජ ශේෂ්ත්‍ර මේ හතරෙන් නිර්මාණය වෙච්ච විදිහ පවා ඒක ලෝකේ කලින් තීරණය කරලා තියෙනවා වගේ දෙයක් තමයි අපේ වෙදකමේදී සඳහන්. ඒකෙදී යම්කිසි දරුවෙක්ට අම්මා කෙනෙක් නැති වුණොත් එහෙම උපත්යේදීම අපි කියමුකෝ යම්කිසි විස බීජයක් ගිහිල්ලා එහෙම නැත්නම් අපි නම් කියන්නේ කිලි කියලා මේ වගේ කිල්ලක් ගිහිල්ලා අර අම්මා මරණයටපත් වුණා කියලා. එතකොට මේ දරුවට කිරි දෙන්න සුළු මවක් මහා ප්‍රජාපති දේවිය වගේ සුළු මවක් ඈස්ති කරලා තියාගන්න. මේ සුළු මවට කිරි එරුන් නැත්නම් කිරි එරෙන්න ඒ කිරි එරෙන්න නැත්නම් ඒකට හේතුම් පවා හොයලා කිරි දෙන මව්වරු ඉන්නවා. දැන් ඔය සමහර තැන් තියෙනවානේ මිත්තනියට පවා කිරි එරිච්ච. ඉතින් එහෙම ඒ වගේ ශීර දෝෂ 18ක් තියෙනවා. ඒ කියන්නේ මවකගේ කිරිවල දෝෂ තියෙනවා 18ක්. ඒ දෝෂ 18න් තොර ඒවා තමයි දරුවෙක්ට දෙන්නේ. ඒත් මව් කිරි නැත්තම් ඒ කාලේදී ඒකයි දැන් ඔය අපි කියනවානේ උඩරට තිබ්බ සංස්කෘතිය එක ගෙයි කනවා කියලා. ඒකෙදි කරන්නේ දැන් අපි ඔය වාසගම් තියෙනවා. ඒ වාසගම් වල මෙතන ඉන්න ගොඩක් කට්ටියගෙත් අපි වාසගම් ඇහුවොත් එහෙම තියෙයි ආරච්චි ලාගේ කියලා. එහෙම නැත්නම් මුදියන්සේ ලාගේ කියලා. එහෙම නැත්නම් මුදියන්සේ ගේ කියලා. එහෙම නැත්නම් ආරච්චි ගේ කියලා ඇති. ඔය ලාගේ කියලා කියන එක එකතු වෙන්නෙම එක ගේ කාපු කට්ටියගේ සර්නේම් වල. ගේ කියලා එකතු වෙන්නේ අර තනි පුද්ගලයෙක් එක්ක විවාහයටපත් වෙච්ච කාන්තාවගේ. උදාහරණයක් විදිහට දැන් උඩරටදී අපි තාත්තා කියලා එකක් කියවෙන්නේ. ඔය තාත්තා කියන වචනේ ගොඩක් වෙලාවට පුතුගීසි කාලෙන් පස්සේ. ඒතර අපි කියන්නේ අප්පච්චි කියලා. ඒතර අපි කියන මහප්පච්චි, කුඩප්පච්චි, ලොකු අප්පච්චි ඔය වගේ අප්පච්චි කියලා තමයි කියන්නේ. එතකොට කාගේ දරුවත් එතෙන්දී අයියාගේ දරුවෙක් වුණත් මල්ලිගේ දරුවෙක් වුණත් දරුවම තමයි. එතෙන්දී අර කාටවත් මෙයා වෙනස් කිරීමක්, දේපොළ වලට ගහමරා ගැනීමක්, මේ දරුවා පිට දරුවෙක්, මේ දරුවා මගේ මල්ලිගේ දරුවෙක් කියලා නොසලකා හැරීමක් වෙන්නේ නැහැ. ඒ දරුවා තමන්ගේ දරුවෙක් විදිහට තමයි හදන්නේ. ඕකම වෙනවා පුංචි අම්මා, මහම්මා, ලොකු අම්මා, ඊට පස්සේ ওই කුඩම්මා කියන සංකල්පෙන්නේ මේ පස්සේ කාලෙකදී. නැත්නම් අපි පුංචි අම්මා කියලා තමයි අම්මා කියලාමයි කියන්නේ. ඉතින් නැත්නම් අපිට කියන්න පුළුවන් ඔය ඉංග්‍රීසියෙන් කියනවා වගේ ඇන්ටි අංකල් වගේ ඒ වගේ වචන ටිකක් අපිට දාගන්න පුළුවන්. අපි එහෙම දාන්නේ නැහැ. මාමා මාමී වගේ එහෙම ඒවා අපේ තිබ්බේ නැහැ.
අර වගේ අම්මා කියන සංකල්පයත් එක්ක තමයි යන්නේ. එතකොට ඒ අම්මලා කිරි දෙනවා. ඒ අම්මලා කිරි දෙන්නේ නැති අවස්ථාවකදී කිසිම ගැටලුවක් නැහැ. කොත්තමල්ලි දීලා ළමයි හදපු ක්‍රමවේදයක් තිබ්බා. එතකොට මේකට ගන්න කොත්තමල්ලි ඇටේ පවා රන්වන් පාට වෙන ඇටයක්. එතකොට ඒ කොත්තමල්ලි වර්තමානයේ අපි දකින කොත්තමල්ලි නෙමෙයි. එතකොට අපි දන්නවා දැන් අපි පුද්ගලයෝ ගත්තාම අතීතයේ හිටපු මිනිස්සුන්ට වඩා වර්තමාන මිනිස්සුන්ගේ සීලය කියන එක, දානය කියන එක, අර්ථචර්යාව කියන එක, සමානාත්මතාවය කියන ඒවා පිරිහිලා තියෙනවා. ඒ කියන්නේ බුදු කෙනෙක් මේ කාලේ පහළ වෙන්නේ නැත්තේ. බෝධිසත්වෙනෙක් එහෙනම් මේ කාලේ තාක්ෂණය දියුණුවේ. එතකොට ධර්මයේ ප්‍රචාරය කරන්න ලේසි. එහෙනම් උන්වහන්සේලා පස්මහා බැලුම් බලද්දි මේ වගේ කාලයක බලලා බුදු වෙන්න ඕන. එහෙම බුදු වෙන්නේ නැහැ. එහෙනම් ඒකට ශ්‍රේෂ්ඨ කාලයක් තියෙනවා. මොකද ඒ කාලේදී ඇති වෙන ශාකවල සාර කොටස් ගතිය වැඩි. ගුණභාවය වැඩි. එතකොට ඒ වගේ තියෙනා වූ අර පෝෂණ පදාර්ථ ප්‍රමාණය වැඩි. ඉතින් වර්තමාන වෙනකොට මිනිස්සු පිරිහෙනවා වගේම පොළොවට වසවිස එකතු කිරීම සමගම මේ පොළොවේ වැවෙන්නා වූ සියලුම දේවල් වල වසවිස ගුණාත්මක භාවයත් අඩු වෙනවා. ඒ අඩු වැඩි වුණාට පස්සේ අපි වර්තමානයේ තියෙන තාක්ෂණික ක්‍රමවේදයන් වලින් යම්කිසි ද්‍රව්‍යක සංඝටවල ಗುಣ ගැන නිර්ණය කරලා මේකේ යකඩ මෙච්චරයි කැල්සියම් මෙච්චරයි අයන මෙච්චර මේ වගේ දේවල් ගැන බලලා කිව්වොත් එහෙම මේ දේවල් වසයි විසයි මේවා හොඳ නැහැ කියලා කිව්වොත් එහෙම ඒක මං හිතන්නේ අතීතයේ ඉඳ පැවතිච්ච ශාස්ත්‍රයන් වලට කරන නිග්‍රහයක් කියලා. එහෙමනම් අතීතයේ වැඩ හිටපු බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු අකාලික ධර්මය වර්තමානයේදී වෙනකොට අසත්‍ය වෙන්න ඕනේ. එහෙම අසත්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ වගේ ගුණාගුණ වල වෙනසක් තියෙනවා. ඉතින් අපේ දැන් අතීතින් දැන් පැවතිච්ච ආත්මෝපදේශයන් මතනේ අපේ වෙදකම පදනම් වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් අතීතයේදී කොත්තමල්ලි දුන්නා කියලා දැන් ගෙනල්ලා දඩස් ගාලා ওই කඩේ තියෙන කොත්තමල්ලි ටිකක් අරගෙන දරුවෙක්ට තම්බල පෙව්වොත් එහෙම එතන ගැටලුවක් තියෙනවා. අන්න ඒ වගේ මේ වගේ භාවිතයන් පිළිබඳව හරි පරිණත භාවයකින් යුතුව දැනගෙන ඒ දැනුමට අනුව භාවිතා කරොත් කිසිම ගැටලුවක් නැහැ. බය නැතුව අපිට උපතේ ඉඳන් දරුවන්ට දේවල් දෙන්න පුළුවන්. ඒතර අපි වර්තමානයේ දරුවන්ගේ තොල් වේලෙනකොට ඉස්සර එලකි තෙල් ගන්න. අන්න දෙන්නේ නැහැ එලකි තෙල් ගන්නවා. වර්තමානයේ මේ වගේ දේවල් එපා කියලා කියනවා. ඊට පස්සේ වතුර අපි අපේ දරුවන්ට නම් අපි කරනවා මේ තොල වේලෙනවා නම් අපි දවල් වෙනකොට පිරිසිදු උල්පත් වතුර ගෙනල්ලා ඒක පිරිසිදු කරගන්න විදිය අපිට මතකයි කලින් වැඩසටහන් වලදී කම්බඩම්බි මහත්තයා හැම දීර්ඝව විස්තර කරා. ඒ වගේ විස හරණය කරගත්ත වතුර පවා ඇඟි ගන්න. ඒතකොට තොල් වල ගන්නවා බොන්න දෙනවා. මේ වගේ මව්කිර බමනක් නෙවෙයි දරුවන්ට දෙන්නේ. ඒ වගේම අපි දරුවන්ට ඒ කාලේ BCG කියලා එන්නත් පිදින්නේ නැහැ. ඒ කියන්නේ වෛරස් එකේ යම්කිසි කොටසක් අරගෙන ඒක අපි එන්නත් කරන්නේ නැහැ. ඉතින් එතකොට දරුවගේ ප්‍රතිශක්තිකරණය ඇති කරගන්න අපි කරන දේවල් තියෙනවා. ඒකේ පළවෙනිම එක තමයි ඔය ස්වර්ණ භාෂණය. මේ ස්වර්ණ භාෂ්ම ඇඟට දෙන්නේ. ඒකෙදි කරන්නේ උප්පත්තියේදී දරුවගේ ඇඟ ඇතුලේ හැදෙන අර රසායන සංයුතියට සමානුපාතික වෙන ප්‍රධාන රසායන සංයුතියක් තියෙන දෙයක් ඇටියට අපි ගන්නවා රස ඖෂධ වල රත්තරන් කියන. ඒක නිෂ්ක්‍රීය ඍණායනය වර්තමානයේදී. හැබැයි මේ රත්තරන් වල තියෙන ප්‍රධානම ගුණය තමයි මේක ෂය වෙන ප්‍රමාණය බොහොම අඩුයි. අවපහැවෙන විනාශ වෙන එහෙම නැත්නම් වෙනත් දෙයක් එක මුහු කරන් තියෙන ගතිය බොහොම අඩුයි. රන් රසයිනේ ගැලපෙන්නේ රසදියයි රත්තරණුයි තමයි ගැලපෙන්නේ. ඉතින් අපි වෙදකම තුල රස ශාස්ත්‍රය කියලා රසදිය වලින් වෙදකම් කිරීමටම යොදාගත්ත ශාස්ත්‍රයක් නෙවෙයි. ඒකෙදී අපි රස ශාස්ත්‍රය තුලදී ඖෂධ කර්මයට වගේම ඔය විමාන පවා ගෙනියපු. ඒ කියන්නේ රාවණ ශාස්ත්‍රයේදී කියනවා විමාන කියලා කියන්නේ උඩින් යන වාහන. ඒව පවා ගෙනියුවේ මේ රසදිය වලින් කියලා කියනවා. ඉතින් ඒ වගේ රසදිය වලින් එච්චර ඉන්ධනයක් විදිහට පාවිච්චි කරා, ඖෂධයක් විදිහට පාවිච්චි කරා, කෑමක් විදිහට පාවිච්චි කරා, ආභරණ විදිහට පාවිච්චි කරා, උපකරණ විදිහට පාවිච්චි කරා, දේවල් විදිහට මේ විවිධාකාර දේවල් විදිහට මේවා පාවිච්චි කරා. ඒ වගේ අපි පාවිච්චි කරන පාර්ථිවීය ද්‍රව්‍ය. ඔය රත්තරන්, පල්මාණික්කම්, මනෝසීල, හිරියල්, දුක්තනාගම්, මැණික්, මේ දියමන්ති මේ වගේ දේවල් අපි ඖෂධ විදිහට ඇඟක් ඇතුළට දෙනවා. වර්තමානයේදී එහෙම කිව්වොත් එහෙම හිතයි මේ මැරෙනවානේ මේ දේවල් දුන්නාම කියලා. අන්න ඒකට ඒ ශෝධන මාරණ විදි කියලා ක්‍රමවේදයකට අනුව ඖෂධව ශෝධනයන් කරලා ඇඟේ රසායන සංයුතියට ගැලපෙන විදිහට ඒක සමපාත කරන ක්‍රමවේදයක් දේශීය වෙදකම තුල තියෙනවා. ආයුර්වේදයේදී තියෙනවා. අදටත් අපි ඔය රස කජ්ජලිය හදද්දී ඒ වගේ දේවල් වලදී මේ දේවල් අරගෙන භාවිතා කරලා සමහර ඖෂධ හදේ ස්වර්ණ භාෂ්ම හදද්දී මේ රත්තරන් අපි ඇඟට දෙනවා. අදටත් අපි ඖෂධ හැටියට රත්තරන් ගන්නවා. ඒ වගේම ආහාර විදිහටත් ගන්න අවස්ථාවන් තියෙනවා. ඉතින් මේකෙදී අර තාක්ෂණික ක්‍රමවේදය ඔය නැනෝ ටෙක්නොලොජි වලදී පාවිච්චි කරන ක්‍රමවේදයෙන්ම අතීතයේ පාවිච්චි කරලා දිනවා වෙනත් ආකාරයකට. ඒකෙදි ඇඟේ රසායන සංයුතියට එහෙම නැත්නම් pH අගයට ගැලපෙන විදිහට මේ භස්ම හදන්න පුළුවන්. මේ භස්ම වලින් කන් හැන්දෙන් එකක්.
එළඟි තෙල් කන් හැඳි දෙකක් මීපැණි කන් හැන්දක් අරගෙන සමානව කලවම් කරලා අම්මගේ පළවෙනියට වෙන කොලෙස්ටරෝල් සහිත කිරිත් එක්ක දරුවට ඇඟට ආහාරයක් විදියට බාහිරින් ඇතුල් කරන පළවෙනි ආහාරය විදියට ලබා දෙනවා. ඒකට තමයි රන් කිරි කට ගන්නවා කියලා කියන්නේ. ඒකට අනිවාර්යයෙන්ම සුද්ධ රත්තරන් තමයි ගන්න ඕනේ. එතෙන්ද සුද්ධ රත්තරන් කියලා කියන්නේ අර විදියට ශෝධන මාරණ විදි ක්‍රම වලින් ශෝධනය කරපු රත්තරන් තමයි ගන්න. එහෙම රත්තරන් අදටත් අපේ වෙද මහත්තුරු ළඟ තියෙනවා. මාද ඇතුළු බොහෝ වෙද මහත්තුරු ළඟ තියෙනවා. මගේ දරුවටත් මම ස්වර්ණ භාෂණය කරා පළවෙනියටම රන් කිරි කට ගෑවා. ඉතින් ඒ රන් කිරි කට ගන්නකින් අපි බලාපොරොත්තු වෙන්නේ පළවෙනියට මේ දෙන ආහාරය මුළු ඇඟ පුරාම ඉක්මනින් වේගෙන් පැතිරෙනවා. ඔය ටයිලින් කියන හෝමෝනයක් තියෙනවා. ඒකත් එක්ක දරුවා කතන්දරේ බටහිර විද්‍යාව පිළිබඳ දන්න බොහෝ දෙනෙක් දන්නවා. කටේදී මේක දිය වෙන්න පටන් ගන්නවා. ඒකෝලා ආමාශයට ගිහිල්ලා ආමාශයෙන් ග්‍රහණීය හරහා අක්මාවට ගිහිල්ලා අක්මාවේදී රක්තයට එකතු වෙලා ඊට පස්සේ හෘදය හරහා මොළයට මේ වගේ තැන් වලට යනවා. අර මං කිව්වා වගේ රත්තරන් පුස්කන් නැත්තම් රත්තරන් වල දිලීර බැඳෙන ගතිය අඩුයි නම් රත්තරන් විනාශ වෙන ප්‍රමාණය අඩුයි නම් ඒ වගේ අර භාෂණය කරපු දරුවගේ ඇඟ ඇතුලේ අර බාහිර පරිසරයෙන් ඇතිවෙනා වූ විස බීජ එහෙම නැත්නම් කිලි කියන දේවල් හැදෙන්න තියෙන සම්භාවිතාව ඒකෙන්ම අඩු වෙලා යනවා. ඊට පස්සේ ඇඟේ යාන්ත්‍රණය ක්‍රමවත් කරන්න තමයි ඔය කියනා වූ රත කල්කේ වෙන්න පුළුවන් යෂ්ටි කල්කේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි දෙනවා බොහෝ විවිධාකාර කල්ක වර්ග උරච්චි බෙහෙත උර බෙහෙත කියලා කියන්නේ ඔය වදකහ ප්‍රදාන කරගෙන අපි උර කරනවා. කියන්නේ මේ ලෝහ පස්ලෝ තැටියක එහෙම නැත්නම් මේ පිරිසිදු කරගත් ඖෂධ ගලක අපි උරච්චි කරන ඖෂධ කීපයක්. ඒ ඖෂධ කීපේ උරච්චි කරලා වෙදගිල්ලේ ඉහළම පුරුකේ ප්‍රමාණයෙන් අරගෙන දෙහි ඇඹුලෙන් මව්කිරි වලින් මීපැණියෙන් දිවේ ගන්නවා දරුවන්ගේ. ඒක තමයි අපි දෙන ප්‍රධානම බෙහෙත. ඒක බඩේ අමාරු වලටත් ඊට පස්සේ රක්ත දෝෂ වලටත් විටමින් න්‍യൂනතාවයන් වලටත් ඊට පස්සේ ඇඟේ පළු දානවා නම් ඒ වගේ දේවල් වලට රත් පළු වෙනවට ඒවටත් මේ දේවල් වලට ඉස්සලාම් දෙන ආහාරයක් විදිහට මේ උර බෙහෙත දෙනවා. මේ උරච්චි බෙහෙත එහෙම නැත්නම් උර බෙහෙත කියන එක දෙනවා. බොහෝ මම දන්නවා අවුරුදු 30ට 40ට වැඩි වර්තමාන දරුවෝ සියලුම දෙනා වගේ මේ උර බෙහෙත එයාගේ දෙමව්පියෝ විසින් වෙදකම පිළිබඳව දන්නා සවිඥානික දෙමව්පියෝ හිටපු දෙමව්පියෝ විසින් දීලා තියෙනවා. රතකල්කේ ඉපදිලා දවස් 7 ඉඳලා මරණාසන්න රෝගියෙක් වෙනකම්. ඒ කියන්නේ එයාගේ ආයුෂ අවුරුදු 120ද 200ද ඒ කාලය තුලට යනකල් පාවිච්චි කරන්න පුළුවන් බෙහෙතක් තමයි මේ රතකල්කේ කියලා කියන්නේ. එතෙන්දී රතකල්කේ සුලභම වට්ටෝරුව තමයි බිලිඳුන් රස කර පැන් රස ඇතුලේ ලේවන් හිමික අරගන්නේ. ඒ කියන කවියේන වට්ටෝරුව. ඒකෙදී ඔය දෙහි විශ්ෙන් මේ අඹරගත්ත සහිඳ ලුණුයි රත් අඳුන් මේ වගේ දේවල් එක්ක එන පොඩි ඖෂධ වට්ටෝරුවක් තියෙන්නේ. හැබැයි අපේ පරම්පරාවේ තියෙන ඖෂධ වට්ටෝරුවක් තියෙන. ඒකේ රත බෙහෙතට ගන්න ඖෂධ 81ක් තියෙනවා. එතන මේ 81කින් යුක්ත රත කල්කයක් තමයි අපි නිර්මාණය කරලා අපේ දරුවන්ගේ ඇඟට දෙන්නේ. ඉතින් මේක ඉපදිලා දවස් 7න් අර මං කිව්වා වගේ ලබා දෙනවා. මේකෙන් සමහර ඔය ASD තියෙන දරුවෝ තියෙනවා. ඒ කියන්නේ හෘදයේ කර්ණිකා කෝෂිකාවල සිදුරු ඇති දරුවෝ ඒවා වැහෙන්නේ නැතුව උප්පත්තියේදී එහෙම ඇති වෙන දරුවෝ ඉන්නවා. එයින් ඒවා තත්ත්වයන් පවා ප්‍රමෝත් කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් එතෙන්දී අර කියනවා වගේ විවිධාකාර ඖෂධ භාවිත කරනවා. ලුණු විලත් එක්තරා ආකාරයකට දෙනවා, ගොටු කොලත් දෙනවා. හැබැයි මේ සියල්ලක්ම දෙන්නේ අර මං කිව්වා වගේ කුඩා බිලිඳු දරුවෙක්ගේ ආමාශයට ජීර්ණය කරගත හැකි විදිහට. එයාගේ ආමාශය වෙනකොට ගොඩාක් අර අපි කියනවා වූ මහා කෙනෙක්ගේ වගේ ක්‍රමයකට සකස් වෙලා නැහැ. ඒක සකස් වෙන්න කාලයක් යනවා. ඒක හන්ද තමයි අපි මේ ඉඳුල් කට ගන්න නැකතක් බලන්නේ. මේ නැකත බලන්නේ අපි මේ මාස 6 පෙන්නට පස්සේනේ. ඊට කලින් බලන්නේ ඒකෙදිත් අපි මුලින්ම දෙන්නේ කැඳ. කැඳ දීලා ඒ දරුවට ඒ කැඳ ජීර්ණය වෙනවද බලලා ඊළඟට තමයි අපි අර බෙරිබත එහෙම නැත්නම් අපි කියනවා වූ තැම්බුම ඒක ලබා දෙන්නේ. ඒකෙදී අපි භාවිතා කරන්නේ පහසුවෙන් ජීර්ණය වෙන ආහාර වර්ග. ඒකෙදී හාල් පවා විශේෂ හාල් වර්ග තමයි දෙන්නේ. එතෙන්දී අපි ප්‍රධානම ඔය රළුවට තියෙන මාවි, හීන ටිවි ඒ වගේ දේවල් පාවිච්චි කරන්නේ එකපාරට. සුවඳැල් වගේ එහෙම නැත්නම් මේ ඔය පච්ච පෙරුමල් වගේ ඒ වගේ පොඩි වීයකින් තමයි ආග්ගකින් තමයි පටන් ගන්න. ඒකටත් ඒකම ඒවා ජීර්ණ කරගන්න පහසු වෙන්න මවගේ කිරි. හොඳ තත්ත්වයටපත් වෙන්න අම්මටත් දෙනවා ඖෂධ වල. උදාහරණයක් විදිහට අපි සමහර ඖෂධ හදනවා එළු බෙටි වලින්. එතකොට මේ එළු බෙටි ලබා ගන්න අපි දෙද්දි එළුවට දෙන්නේ පාවට්ට කොළ විතරයි. ආඩු දෝඩ විතරයි දෙන්නේ වෙන දෙයක් කන්න දෙන්නේ නැහැ. එතකොට ඒවෙන් ලබා ගන්න වසුරු වලින් හදා ගන්න ඖෂධ තියෙනවා. මේ වගේ හාවොන්ටත් ඒකීය වර්ග ඒ කියන්නේ එකම කොළ ಜಾති දීලා හදා ගන්න ඖෂධ වර්ග තියෙනවා. අර වගේ වෙන වසුරු වල. ඒ වගේම අවකේ කිරි වලට අර වගේ දරුවගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ප්‍රමෝත් කරන්න අවශ්‍ය කරන ආහාර වර්ග තියෙනවා.
ඒ ආහාර මවගේ ඉඳලම ලබා දෙනවා. ශීර දෝෂ තුරන් කරලා මවගේ පෝෂක තත්ත්වය වැඩි කරලා ඒවෙන් හැදෙන පෝෂණීය කිරි වලින් එක්ක ළමයාට පෝෂණය යවනවා. ඒ ගමන් අර වගේ ඖෂධීය ප්‍රමුඛායනුත් තියෙනවා. එතෙන්දි විවිධාකාර දේවල් අපි භාවිතා කරලා තියෙනවා. ඒ වගේ වට්ටෝරු අනන්ත අප්‍රමාණව මේ කෞමාර වෘත්තීය තන්ත්‍රයේ එහෙම නැත්නම් කුමාර තන්ත්‍රයේ ආයුර්වේදයේ තුල එහෙම නැත්නම් කුමාර චිකිත්සාව කියන රාවණා විසින් නිර්මාණය කරපු මේ පොත්වල අපේ දේශීය ඔය බාල රෝග සඳහා කරන්නා වූ චිකිත්සාවල පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේ විවිධ ඖෂධ වට්ටෝරු අනන්ත අප්‍රමාණව තියෙනවා. ඒක ලොකු පරාසයක්. ඉතින් අර ගත්තොත් එහෙම කතා කරන්න ගත්තොත් ගොඩාක් ලොකු පරාසයක් තුරා කතා කරන්න පුළුවන් දෙයක්. මම හිතන්නේ මේ නිරංක වේදගන්ත කිව්වාගේ මේ මම හිතන්නේ ඒකට ඇත්තටම උතුමා මේ මතන අලුත් ශේෂ්ඨයක් අපේ ආවරණය කරයි කිව්වොත් එහෙම නිවැරදි. මේ ඉතින් ඇත්තටම මම හිතන අපිට වෙනම එක සාකච්ඡාවක් දාගමු. අපි දැන් දිගට මේ සාකච්ඡාව තියෙන නිසා වැඩසටහන ඉවර කිරීම සඳහා තමයි මම විනාඩි 4ක වගේ තව කාලයක් නම් මතනේ වෛද්‍ය කෝසල සෝමරත්න මෙතුමාට මේ වැඩසටහන ගැන යමක්සි අපි මං කිව්වා ඉස්සෙල්ලම මේ අපි වැඩසටහන සඳහා අපි මේ බටහිර වෛද්‍යවරු අපේ මේ ශේෂ්ත්‍රය සඳහා ඉතා ඉහළින් අගය කරන භාවිතා කරන පිරිසක් අපි අතර ඉන්නවා. මතනේ කෝසල මේ සෝමරත්න මෙතුමා ඉන්නවද ලයින් එකේ? එහෙම නැත්නම් අපි වැඩසටහන අවසන් කිරීම සඳහා කාලය ලැබිලා තියෙන්නේ. වෛද්‍ය කෝසල සෝමරත්න මෙතුමා එනකන් අපිට ඔබතුමා මොකක්ද ප්‍රශ්න කීපයක් තියෙනවා අපිට අහන්න පුළුවන් අපිට chat box එකේ නැත්තම් මේ කෙලින්ම අහුවත් කමක් නැහැ. කෝසල මේ මදනේ කෝසල විශේෂඥ වෛද්‍ය කෝසල සෝමරත්න මෙතුමා ඇවිල්ලා තියෙනවා. වෛද්‍ය කෝසලට මම අවස්ථාවක් දෙන්නම්. එහෙම නැත්තම් මේ අපේ වැඩසටහන පිටවන්ද ඔබතුමාට මේ අපි මදන් දිගට වාසියෙන් අපි මේ හැමදාම කරනවා. මදන් මේ සාකච්ඡාව වලදී කෝසල සෝමරත්න මෙතුමා අපිට එතුමාගේ අත්දැකීම් දේශීය වෛද්‍ය ක්‍රමයත් එක්ක තියෙන සබතුමා අපි දන්නවා භාවිතා කිරීම තුළින් අපිට මේ වෛද්‍ය ක්‍රම ඉස්සරහට ගෙනියන්න ඕනේ. මම ඉතින් තමත් ගෞරවයෙන් ආරාධනය කරනවා විශේෂඥ වෛද්‍ය කෝසල සෝමරත්න මෙතුමාට මේ සාකච්ඡාව අවසන් මේ වශයෙන් අවසානයේ සම්පූර්ණ කරන ලෙස ස්තුති දෙනවා සර්ණයි. ස්තුති කිරන් සුබ සන්ධ්‍යාවක් වේවා. මට වැඩසටහනට මම හිතන්නේ කීපයකට විතරයි සහභාගී වෙන්න සිද්ධ වෙන්නේ. මම ඇහෙනවා කියලා මම හිතනවා. මට වැඩසටහන කීපයකට විතරයි සහභාගී වෙන්න පුළුවන් උනේ. ඉතින් වැඩසටහන ගැන කෙටියෙන් කියනවා නම් මම හිතනවා මේක ඉතාම හොඳ වැඩසටහනක් විදිහට මොකද අපි දේශීය වෙදකම කියන එක පිළිබඳ දැනුම අපි ශාස්ත්‍රීය වශයෙන් ඒක සීමා වෙලා තියෙන ගොඩක් වෙලාවට දේශීය වෙදකම දන්න වෛද්‍යවරු අතර විතරයි. නමුත් ඒකට වෙන ශාස්ත්‍රවල විද්වතුන් සම්බන්ධ වීමක් මම දකින හැටියට අඩුයි. ඉතින් ඉරාන් මහතා මේ වගේ මූලිකත්වය අරගෙන මේ වගේ දෙයක් කරලා තියෙන එක මම හිතනවා හොඳ දෙයක් කියලා. එතකොට මම වෙදකම දේශීය වෙදකම කියන දකින්න විදිහ ඇත්තටම ඒක අපි මම පුහුණු වෙච්ච බටහිර කියන වෙදකමට වැඩි වෙනස් දර්ශනයක්. ඉතින් නමුත් අපි වෙදකමක වැදගත්කම තීරණය කරන්නේ ඒක ඇති උනේ බටහිරද එහෙම නැත්නම් පෙරදිගද චීනද ලංකාවද කියන එක නෙමෙයි. ඒක ලෙඩ හොඳ කරන්න පුළුවන්ද කියන එක මත. ඉතින් මා දකින හැටියට අපිට ලෙඩ හොඳ කරන්න පුළුවන් නම් ඒක ආවේ කොහෙන්ද කියන එක ඇත්තම අදාළ නැහැ. ඉතින් අපේ වෙදකම මම හිතන්නේ ලංකාවේ වෙදකම අපි බටහිර ආක්‍රමණත් එක්ක තමයි අද අපි බැලුවොත්
බටහිර වෙදකම තමයි ලංකාවේ ප්‍රමුඛ වෙදකම විදිහට තියෙන්නේ. අපිත් ඒත් එක්ක බටහිර ආක්‍රමණත් එක්ක සහ බටහිර බලය වැඩිමත් එක්ක ලෝකයේ එක ප්‍රමුඛ වෙදකම් බවට පත් වෙලා තියෙනවා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. අපි බලන්න ඕනේ මේ තියෙන වර්තමාන තත්ත්වය තුළ අපි කොහොමද අපේ වෙදකමෙන් ලෙඩ හොඳ කරන්න කියලා. ඉතින් මම දකින්නේ ඒකට කිසිම අපහසුාවක් නැහැ. නමුත් අපේ වෛද්‍යවරු විශේෂයෙන් දේශීය වෙදකම පුහුණු වෙන වෛද්‍යවරු පුහුණු කර විදේශීය වෙදකම ක්‍රියාත්මක කරන වෙදකම් කරන වෛද්‍යවරුන්ගේ ක්‍රමවේදය මම දකිනවා මීට වෙනස් විය යුතුයි කියලා. ඒ කියන්නේ මම දකින හැටියට අද වෛද්‍ය කර්මයක් පවතින නම් ඒක මාකට් ඔරියන්ටඩ් වෙන්න ඕනේ. ඒ නැතු වෙන විකල්පයක් නැහැ. ඉතින් අපිට දැනගන්න විධික්‍රමයක් තියෙනවා නම් අහවල් වේද මහත්මයා, අහවල් වෛද්‍යවරයා, අහවල් ලෙඩේට බෙහෙත් කරනවා කියලා ඒක දැනගන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. දැනට වුණත් අපි දන්නවා ඉතා සාර්ථකව මිනිස්සු ගොඩක් යන තැන් තියෙන උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් මරදන් කඩොළු වැල්ඩින් වේද මහත්තයා කියන කිව්වොත් ඉතින් ගොඩක් මිනිස්සු බෙහෙත් ගන්න යනවා. ඒ වගේමයි අපි අර අනුරාධපුර ඇස් වේද මහත්තයෙක් ඉන්නවා. ඒ වගේම අපේ ගම්පලත් වල හම්බිය වේද මහත්තයෙක් ඉන්නවා. ගොඩක් මිනිස්සු එනවා එතෙන්ට. ඉතින් මොකද මේ මිනිස්සු ආවේ නැත්නම් අද ක්‍රමවේදය තුල වෛද්‍ය කර්මයක් පවතින්නේ නැහැ. මොකද ඉස්සර නම් තිබුණා වේද මහත්මයාට මිනිස්සු කුඹුරු වැඩ කරලා දෙනවා. ඒකට ඉඩම් කඩම් වෙනම ලැබිලා තිබුණා. එහෙම ක්‍රමවේදයක් නැහැ. අද මුදල් නැත්නම් ඒක රැකෙන්නේ නැහැ. එක්ක ආණ්ඩුවෙන් වියදම් කරන්න නැත්නම් පුද්ගලිකව ඒකට ක්‍රමවේදයක් තියෙන්න පවතින. ඉතින් මම හිතන්නේ අපේ ඉරාන්ගෙන් මට කියන්න කැමති අපිට උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් අපි ගමු යම්සි ලෙඩක් රුමටොයිඩ් ආතරයිටිස් කියමුකෝ. ඒකට බෙහෙත් කරන තැන් අපේ රටේ පහසුවෙන් දැනගන්න තියෙන්න ඕනේ. ඒක රුමටොයිඩ් ආතරයිටිස් තියෙන මිනිස්සෙකුට බෙහෙතක් ගන්න ඕන නම් කොයි දේශීය වෙද මහත්තයා ගාවටද යන්න ඕනේ කියලා විශ්වාසදායක දත්තයක් තිබිය යුතුයි. රිලයබල් ඩේටාබේස් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒක අපිට කාට හරි කෙනෙකුට කරන්න පුළුවන් නම් මම හිතුවා ඉරාන් ඒක හොඳ දෙයක්. ඒක උත්සාහ කරන්න ඒ වගේ දෙයක් කරන්න කියලා. මොකද මම දන්න හැටියට එහෙම දෙයක් දැනට නැහැ. ඒ වගේමයි අද බොහෝ දෙනා තමුන්ගේ වෙදකම් පිළිබඳ නොඑක් මතිමතාන්තර පළ කරනවා. නමුත් ඒවා කොයිතරමට ඇත්තද නැත්තද කියන කාරණාව අපිවත් දන්නේ නැහැ. ඒක තමයි මම හිතන්නේ මම දකින හැටියට අද දේශීය වෙදකමට තියෙන ප්‍රධාන ප්‍රශ්නය ඒක. නැතුව බටහිර පැත්තෙන් වෙන ප්‍රශ්නේ නෙමෙයි. මොකද අපි දැක්කොත් මොකද මම ප්‍රායෝගික මිනිසෙක්. මම ඇතරම ඒක දැක්කම විදේශවල පුහුණු වෙද්දී මේ අපි දකින බටහිර කියන විද්‍යාඥයෝවත් වෛද්‍යවරුත් නෙවෙයි ඇත්තටම දියුණුව කියන රටවල ඉන්නේ මිනිස්සු ප්‍රායෝගික මිනිස්සු. මේ මිනිස්සු වැඩේ වෙනම නම් ඒ ක්‍රමවේදය මොකක්ද කියලා ඒගොල්ලන් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපේ රටේ ඉතින් ලෙඩ හොඳ කරන්න පුළුවන් නම් කොයි වෙදකමද කියන එක ප්‍රශ්නයක් නැහැ. මිනිස්සුත් එනවා. ඒ මිනිස්සු නැවෙත් වෙන ප්‍රශ්නයක් නැහැ. සමහරල තැන් ඉන්නවා. මගේ මේ ළඟදී දණහිය අමාරුවක් හැදුනා. ඉතින් මෙනිස්කස් එක ලැටරල් මෙනිස්කස් එක කැඩුනා. ඒකෙදී ඉතින් අපි බටහිර ක්‍රමයකට කරා නම් MRI එකක් කරලා ආත්‍රොස්කෝපි එකක් කරන්න. නමුත් මේ මගේ ගම්පලාත ඉන්නවා වේද මහත්මයෙක්. ඉතින් මේ මහත්මයාගේ බෙහෙත් වලින් හොඳටම හොඳ වුණා. නමුත් එදැන බෙහෙත් ගන්න ගියොත් විශාල පොලිමක් සෑහෙන පැය ගාණක් ඉන්න වෙනවා. ඉතින් ලොකු ප්‍රමාණයක් මිනිස්සු ඉන්නවා. ඒ වේද මහත්මයෙක් පුතත් වේදකම ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ වේදන පැයක් මුකුත් තියෙනවා. ඉතින් ඒ වගේ අපිට මිනිස්සුන්ට යන්න හොඳ වේද මහත්මරු සහ ඒ බෙහෙත් කරන්න මොන වටද කියලා දැනගන්න පුළුවන් නම් වේදකමේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අනික ඉතින් ඒ වගේම ඒ වෛද්‍යවරු තමන්ගේ ඒ වේදකමේ පැවැත්ම ගැන වගකීමක් දරන්න ඕනේ. මම දන්නවා ගොඩක් වෛද්‍යවරු තමන්ගේ දූ දරුවන් ඒකට යොමු කරන්නේ නැහැ. ඉතින් එහෙම නොකරොත් ඒ වෛද්‍යකම පවතින්නේ නැහැ. ඉතින් මොකද තමුන්ටවත් විශ්වාස නැත්තම් තමුන්ගේ වේදකම ගැන ඉතින් අනික් අය විශ්වාස කරයි කියලා ඒක ආණ්ඩුවෙන් ඇවිල්ලවත් නැත්තම් බටහිර වෛද්‍යවරු ඇවිල්ලවත් කරලා දී කියලා විශ්වාස කරන්නත් එපා. ඉතින් දේශීය වෛද්‍යවරු කියන අය තමුන්ගේ හැකියාව ගැන විශ්වාස කරලා ඒක තමුන් අදහන ශිල්පය හරිනම් ඒක තමුන් කරන්නත් ඕනේ, තමුන්ගේ දරුවන්ට ඒක දෙන්නත් ඕනේ. ඒක ආර්ථිකව සාර්ථක
දෙයක් බවට පත් කරන්නත් ඕනේ. ඕක තමයි මම දරන මතවාදය මේ දේ සම්බන්ධව. එතකොට මම අද කතා කරපු කරුණු ගැන මට එකක් විශේෂයෙන් කියන්න තියෙනවා. මම හිතන කවුරු හරි ප්‍රශ්න කරා අර ළමයින්ට මව්කිරි ඇරෙන්න වෙන දෙයක් දෙන එක හොඳද කියලා. ඒක ගැන මම දේශීය වෙදකමේ දැනුම ගැන මම දන්නේ නැහැ. නමුත් මම ඒ ගැන සම්බන්ධ තිබුණා මේ විදේශීය පර්යේෂණ පත්‍රිකාවක් ගැන කියන්නම් නෝර්වේ මට මතක හැටියට එහෙම නැත්නම් මොකක් හරි ස්කැන්ඩිනේවියන් රටක පරීක්ෂණයක් කරලා තිබුණා. අර දන්නා මේ ළමයින්ට කටේ ගන්න සූප්පු තියෙන්නේ. එතකොට ඒ සූප්පුව සමහර අම්මලා ඒ සූප්පුව බිම වැටුනහම සවන් දාලා හොදලා ළමයි කටේ ගහනවා. සමහර අම්මලා ඒක මේ සුද්ධ කරන්නේ අම්මගේ කටේ ගහලා කෙලවලින් සුද්ධ කරලා ළමයි කටේ ගහනවා. ඉතින් ඔය පරීක්ෂණයක් කළ තිබුණා ඔය මේ එහෙම මේ සබන් දාලා සෝදලා සූප්පුව කටේ ගහන අයගේ අම්මගේ එක කටේ කරලා සුද්ධ කරලා කෙලවලින් සුද්ධ කරලා දෙන ඒ දරුවන් කොට්ටාස දෙකේ ඔය මොන අපි කියන ඇලර්ජික් රෝග, අසාත්මිකතා රෝග, ඇදුම අසාත්මිකතා වගේ රෝගවල කොහොමද පසුකාලීනව බලපෑම කියලා. එතනදී පරීක්ෂණයෙන් හොයාගන්න තිබුණේ ඇත්තෙන්ම අර අම්මගේ කටේ ගහලා සූප්පුව සුද්ධ කරලා දෙන දරුවන්ගේ අසාත්මිකතා රෝග අර සබන් දාලා සෝදලා දෙන දරුවන්ගේ රෝග වලට වැඩිය අඩුයි කියලා. එතනදී අපිට දෙයක් කියවෙනවා. ඒ කියන්නේ මේ අපි කියන ඔය සියලු දේ ඊටාම සුපිරිසුදුව දරුවට දෙන්න කියන එකේ යම් යම් ඒක එහෙමම නෙවෙයි කියලා. ඒ කියන්නේ කිසිම තර්කයක් නැහැ ළමයාට මේ විස බීජ සහිත ජරාවල් දෙන්න හොඳ නැහැ කියන එක. නමුත් අපි 100%ක්ම මව් කිරීම පමණක්ම දෙනවා කියන එක නෙමෙයි කතාව. ඉතින් එතනදී ඔය රත කල්කය වගේ දේවල් ඇත්තටම මම මගේ දරුවන්ටත් දුන්නා. ඉතින් මම හිතන්නේ ඒක නවීන විද්‍යාත්මක පරීක්ෂණ අනුවත් මව් කිරිම දෙන්න කියලා කියන අමාරුයි. එතකොට මේ තව එක් කරුණක් මට වෛද්‍ය නිරෝෂන්ගෙන් අහන්න ඕනේ. මට හරියට ඇහුන්නේ එතුමා කිව්ව එකක් අර මොනවාද ලුණුවිල වලින් හදන බෙහෙත ගැන. ඒක මේ ළමයිට දෙනකොට මේ මොනවා සමගද උණු වතුර කියලා මට හැවුනේ. ඒක හරිද නැත්නම් ඊට අමතරව තව දෙයක් කිව්වද? සහ දෙවෙනි ප්‍රශ්නේ මේ ඔය දේ අපි දැන් දකිනවා වයසක ඉන්නවා ඇල්සයිමර්ස් කියලා මතක අඩුවීම පිළිබඳ රෝග තත්ත්ව තියෙනවා. ඒ අයටත් ඔය වගේ දෙයක් දෙන එක හොඳද කියලා වෛද්‍ය නිරෝෂන් මට පුළුවන් ඒකට පිළිතුරක් දෙන්න. ඔව් මහත්මයා මේක අපි උණු වතුරත් එක්ක දරුවන්න දෙන්න පුළුවන්. ඒ වගේම එලකිරිත් එක්ක දෙන්න පුළුවන්. පිටිකිරිත් එක්ක නම් මේ දින එක හොඳ නැහැ කියන එකයි මේ මගේ අදහස. දැන් වයස අයටත් මේ අපි මේ ලුණු විල වලින් සකස් කරගත්තු ඖෂධ දුන්නා කියලා කිසිම වරදක් නැහැ. හේතුව දැන් අපේ වෙදකමේදී අපි නිතර කතා කරනවා අපි දොස් කිපීම සම්බන්ධයෙන්. කුඩා කාලේදී දරුවන්ගේ සෙම් තත්ත්වය වැඩිපුර කිපෙනවා. තරුණ කාලේදී පිත කිපීමක් වෙනවා. වයසට යනකොට වාත කිපීමක් වෙනවා කියලා. ඉතින් එතනදී මේ ලුණු විල මේ වාත සමනය කරන්න පුළුවන් තාමත් හොඳ ඖෂධයක්. ඒක නිසා මේ අපි වැඩිහිටි අයටත් මේ ලුණු විල වලින් සකස් කරගත්තු ඖෂධය දුන්නා කියලා කිසිම වරදක් නැහැ. හොඳයි බොහොම ස්තුතියි. එතකොට මේ නිරෝෂන් මහත්මයා ඒ බේත හදනකොට ලුණු විල වතුර නොදාද ඒක ගන්න ඉස්ම. ඒ කියන්නේ උළුණුවේ කොටලා ඉස්මද නැත්නම් වතුර නෑ අපි මේ ඖෂධයක් සකස් කරගන්න ගන්නකොට බොහෝ විට අපි වතුර දාලා කොටන්නේ නැහැ. ඉතින් අර අඹර ගැනීමේ පහසුව පිණිස වතුර චුට්ටක් බොහොම සුළු ප්‍රමාණයක් යෙදුවා කියලා වරදක් වෙන්නේ නැහැ. නමුත් මේ ලුණු විල වලට නම් වතුර මේ දාන්න අවශ්‍ය වෙන්නේම නැහැ. අපි හොඳට මේ අපි වංගෙඩිය කොටලා ගන්නවා නම් තමත් හොඳයි. එහෙම නැත්නම් දැන් එතනදී අර අපි
බ්ලෙන්ඩර් එකේ අඹරලා ගන්න එකේ වංගෙඩිය වටලා ගන්න එකෙත් ඇත්තටම වෙනසක් තියෙනවා එතනදී. නමුත් අපි පහසුව වෙනුවෙන් බ්ලෙන්ඩර් එකේ අඹරලා ගත්තා කියලා වරදක් නැහැ. මේ එතනදී මේ මිරිකලා ගන්න ඉස්ප ටික වෙනම ගත්තා නම් ඇති වතුර දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ මහත්මයා. හොඳයි. ඒකට සම ප්‍රමාණයෙන් එළඟ තෙල් දාලා සම ප්‍රමාණයකින් එළඟ තෙල් මිශ්‍ර කරලා මේ හොඳින් අලුත් මැටි භාජනයක හොඳින් හැඳි ගාමින් සකස් කර ගන්න ඕනේ. අර හැන්දේ ඇලෙන්නේ නැති පදම එනකොට බාගත්තා නම් හරි. ඒ කියන්නේ යම්කිසි ඝනවීමක් වෙන්න ඕනේ. අර දොදොල් හැඳි ගන්නකොට එන්නේ එක්තරා මට්ටමකට ඒ වගේ ප්‍රමාණයකදී මේ ලිපෙන් බා ගන්න. ඒකට දින 21ක් තමයි දෙන්න කියලා දින 21ක් විතර අපිට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවක්ම නැතුව. ඒක මේ විටින් විටේ මාස 6කට සැරයක් අවුරුද්දකට සැරයක් එහෙම දුන්නා කියලා කිසිම වරදක් නැහැ. ඒක පාවිච්චි කරන්න පුළුවන් කිසිම අගුණයක් වෙන්නේ නැති දෙයක්. අපි මේ සාමාන්‍ය භාවිතයේදී අපි දවස් 21ක් විතර පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. ඊට අමතරව තව ටිකක් මේ විශේෂ අවස්ථාවලදී අපි වෙද මහත්වෙක් හම්බ වෙලා එයාගේ උපදෙස් ඇතුව භාවිතා කරන්න කියලා කියන අවුරුදු 3න් 5 කෙනෙකුට දරුවෙකුට වගේ වෙද මහත්වෙක්ගේ උපදෙස් ඇතුව දෙන්න පුළුවන්. හොඳයි බොහොම ස්තුතියි. හොඳයි තේරුම් ගන්නයි. තරසන්. මම හිතන්නේ අපි මේ වෛද්‍ය කෞශල නැත්නම් මේකට විශාල වශයෙන් ඇත්තටම සඳහන් කරලා දැන් මේ මම හිතන්නේ මේ අපිට වෙනම දවසක් ගන්න වෙයි මේ කියලා මට හිතෙනවා මේ දරුවන්ගේ සාකච්ඡාවක් අපි කරන්න මේකට වෙනම මේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙක් ඉන්නවා ඒ සඳහා සහභාගී වෙනවා. නමුත් අපි දැන් කාලේ වෙලාවත් ඉක්ම වෙලා ගිහින් තියෙන නිසා මම දැන් වැඩසටහන වෛද්‍ය කෞශල මෙතුණ අපි ඉවර කරන්නත් ඕනේ. ඔබතුමාට විශේෂ දෙයක් තව අවසන් වශයෙන් කියන්න තියෙනවද? නැත්නම් ඇත්තටම විශේෂ යමක් හිරන් මට කියන්න නැහැ. මට කියන්න තියෙන්නේ මම ඇත්තටම දේශීය දැනුම මගේ කියන්නේ මම ශල්‍ය වෛද්‍ය වේදිකේද මම පාවිච්චි කරන බොහෝ වෙලාවට මම දැකලා තියෙනවා තුවාල වලට බෙහෙත් කරනකොට මගේ අත්දැකීම අනුව මීපැණි හුඟක් සාර්ථක ප්‍රතිකර්මයක්. ඒ වගේම මම අනිත් දේ දැක්කා දැන් ඇත්තටම මම කිව්වා අපිට වැඩිය සමහරලාට පිටරටවල මිනිස්සු අපේ දේවල් නේ මම කියන්නේ ලෙඩක් හොඳ කරගන්න පුළුවන් නම් ඒක එන්නේ කොහෙන්ද කියලා හොයන්නේ නැහැ කියලා. මොකද මම ඉංගලන්තේ ඉන්න කාලේ මම දැක්කා ඒගොල්ලන්ගේ ඇත්තටම තුවාල වලට දාන්න මීපැණි වෙනම මේ වෙනම හදලා තියෙනවා. අපි කියන්නේ රෙඩිමේඩ් ඩ්‍රෙසින් එකක් විදිහට. ඒ කියන්නේ අපිට තියෙන පැකට් එක කරලා ඩ්‍රෙසින් එක තියෙන එක විතරයි තුවාල උඩ. එතකොට මේ ඒ විදිහට ඒගොල්ලෝ හදාගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ ඕක අපේ රටේ එහෙම පටන් ගත්තා නම් මම හිතන්නේ මේ සමහරට වෛද්‍යවරයාගේ ලියාපදිංචිය පවා අහිමි වෙන්න පුළුවන් මේක මේ නොනිසි බටහිර වෙදකම නොනිසි දෙයක් කරායි කියන විදිහට. ඒ වගේ අපේ රටේ ලොකු පසුගාමීත්වයක් තියෙනවා එම විද්‍යාත්මක ශාස්ත්‍රවල. මම දකින විට අපේ රටේ පර්යේෂණ වුණත් ඊටාම අඩු මට්ටමක තමයි තියෙන්නේ. මොකද අපි සමහරවිට ඉතින් මිනිස්සුන්ට එළියට පේනවා ඉතින් බොහොම බටහිර විද්‍යාව කියන එක මේ රටේ බොහොම ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. මම දකින හැටියට මේ රටේ බටහිර විද්‍යාව දින ඊටාම පසුගාමී මට්ටමක. ඒකම තමයි ඒ කියන්නේ ඇත්තටම බටහිර විද්‍යාඥයෙක් නම් කල යුත්තේ අපේ ප්‍රශ්නවලට විසඳුම් එන්නේ කොහෙන්ද කියන එක හොයන එක නෙමෙයි. ඒ දේවල් විසඳුම් තියනවාද කියලා පරීක්ෂණ කරන එක. මොකද මේ මම පහුගිය කාලේ ඔය කොරෝනා තියෙන අවස්ථාවේ දේශීය ඖෂධ ක්ලිනිකල් ට්‍රයල් එකක් කරන්න පෙරද්දෙනේ ඖෂධ වෛද්‍ය දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා අපි පර්යේෂණයක් පටන් ගන්න උත්සාහ කළා. නමුත් ඒකේ අනුමැතිය එනකොට කොරෝනා 3 වෙනි රැල්ලත් ඉවරයි. ඒ කියන්නේ අන්තිමට පරීක්ෂණය නතර කරන්න උනේ. මම දැන් හිරාන් මැතිතුමා දන්නවා ඒක සම්බන්ධයෙන්. පර්යේෂණය නතර කරන්න සිද්ධ වුණේ ලෙඩ නැති නිසා. ඉතින් ඒ තරමට පසුගාමීත්වයක තමයි මේ රටේ බටහිර විද්‍යාව කියන එක තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ එම නිසා මේ අපි සමහර අපේ දේශීය වෛද්‍යවරු ඒ පැත්තෙන් එන චෝදනා ලොකුවට ගත යුතු නැහැ.
මොකද මේ අපේ ඉන්න බටහිර කට්ටියත් බොහොම ඇත්තටම මේ විද්‍යාවේ පොඩි ළමයි. ඒ නිසා අමුන්ගේ ශාස්ත්‍රය දියුණු කිරීමේ වගකීම ඔලුවට අරන් ඒගොල්ලෝ වැඩ කරොත් හොඳයි කියලා මම හිතනවා. ඒ අවසන් කිරීමේ මේ වදනත් එක්ක අතන වදන කෝසල විශේෂත්වයට කෝසල සෝනත් මැත්තම අපිට කියපු දේ තමයි මේ අපි බටහිරද දේශීයද කිසි දෙයක් නැතුව අපේ වෛද්‍යවරු මේ භාවිතා කිරීමක් කරන්නේ නැහැ. ඉතින් අපේ මිනිස්සුන්ට මම හිතන්නේ ඇත්තටම දේශීය වෛද්‍ය ක්‍රම නැති වෙලා මේ භාවිතා නැති වෙන්නත් හේතුව මේ ඒක තියෙන මේ සුවපත් වීමේ ප්‍රවණතාවය තියෙන වැඩි සුවපත් වීමක් ඒ වගේ දීර්ඝකාලීන සුවපත් වීමක් කරගන්න බැරි වෙන්නත් හේතුව මේ අපිට මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ අපි පරීක්ෂණ කරලා ඒවා ඉදිරියට අරගෙන යෑම කියලා මට හිතෙනවා. ඉතින් ඒක අපි ඉස්සරහට මේ ඔබතුමාලා මේක අපි හැමදාම කියන දෙයක් තමයි මේක භාවිතා කිරීමෙන් පමණමයි මේක ඉස්සරහට යන්නේ. ඉතින් ඒ නිසා අපි මේ අද වැඩසටහන සඳහා මේ කාල වේලාව දැන් ඉක්මව ගිහින් තියෙන නිසා මම විශේෂයෙන්ම නිරෝෂන් විරුසූරිය වෛද්‍ය මහත්තයාට ඒ වගේම අපේ නිලංක ජයසේකර වෛද්‍ය මහත්තයාට පුණ්‍යානුමෝදනා කරනවා. ඔබතුමාලා මේ අද යම්කිසි රැස් කරගත්ත මේ අපි දැනුම් බෙදා දීලා රැස් කරගත්ත මේ කුසල ආරම්භණයක් වෙන්න කියලා ඔබතුමාලාගේ නිර්වාණ ගාමී දෙනවා. ඒ වගේම වෛද්‍ය කෞශල සෝමරත් මෙතුමාට අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ ඔබතුමා මේ උගක් අපි දන්නා විශේෂ විශාල ආදරයක් දක්වන. ඉතින් අපි මේ විදිහේ වෛද්‍යවරු සම්බන්ධ කරගෙන අපි ඉදිරියටත් මේ වැඩසටහන අපි දිගටම ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් මම හිතනවා ඔබතුමාලා මේ කාල වේලාව පාවිච්චි කරලා මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩසටහන දිගටම සැදී විශ්ලේෂණය ඔබතුමාලා සියලු දෙනාටත් මේක අපි පුණ්‍යානුමෝදනා කරමින් සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි යන ලබන ඉද්දත් අපව මේ වැඩසටහනින් හමු වෙමු. ඉතින් ඔබතුමාලට එම්බසි විශේෂ අවශ්‍ය මේ chat box එකේ දාන්න. එතකොට අපි ඒ සම්බන්ධ සැලකිලිමත් දක්වලා ලබන වැඩසටහන් වලදී ඒ සම්බන්ධ වැඩසටහන් ලෑස්ති කරන්න පුළුවන්. එන සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි වැඩසටහන ඉවර කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි.